හරි ළමයි අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම අපි කෙලිම පාඩමට එමු ළමයි මම හිතන්නේ අපි කලින් දවසේ අන්තිමටම නතර කරේ කෙවලසාමී ව්‍යාපාරික මූල්‍ය වාර්තා පිළියෙල කිරීම කියන පාඩම තමයි අපි කරගෙන යන්නේ මේ වෙද්දි ළමයි අපි එහෙකේ ගැළපිලි සියල්ල අපි මේ වෙද්දි කතා කරලා ඉවරයි තියරි සම්බන්ධයෙන් අපිට දැන් ගණන් ටිකක් තමයි අපි හදාගෙන ගියේ මම හිතන්නේ අපි අන්තිම දවසේ 74 වෙනි අභ්‍යාස වෙන්න ඕනේ ඉවර කරේ. ඔව් ළමයි. අපි අන්තිම දවසේ 74 වෙනි අභ්‍යාසය ඉවර කරා. මම මේකේ පිටුවක් දෙකක් මගහැරිලා තිබුණා. මම හිතන්නේ 25 වෙනි පිටුවයි කලින් පළවෙනි පාර සෙට් එකේ ටියුට් එකේ උප සෙට් එකේ පිටුවක් එහෙම වෙලා තිබුණා. 25 වෙනි පිටුවයි මගහැරලා තියෙන්න ඇත්තේ ඔව් 20 වෙනි පිටුවයි 25 වෙනි පිටුවයි තමයි ඒක වෙනම මම ගෲප් එකට දැම්මා රයිට් හරි ළමයි now අපි කෙලිම ගානට යන් මම try කරනවා ළමයි අපිට තව ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක් විතර තියෙනවා ඊට අමතරව ඊට පස්සේ MCQ ගණන් ටික තමයි අපිට තියෙන්නේ එතනින් එහාට අපි try කරමු ළමයි අපිට යන්න පුළුවන් maximum අද යන්න. එතකොට කොහොම කරත් ඊළඟ දවසේ අපිට පටන් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා නිෂ්පාදන ව්‍යාපාරයක මූල්‍ය වාර්තා පිළියෙල කිරීම. නැත්නම් නිෂ්පාදන කිරීම අපිට පටන් ගන්න පුළුවන් වෙයි කියන සලස්මේ තමයි ඉන්නේ. හරි ළමයි. එහෙනම් බලමු ළමයි අභ්‍යාසාංක 75 right මට මගහැරලා දිනනවා නම් මැසේජ් එකක් දාන්න. අපි 70 වෙනි එක අතහැරලා තමයි මේ වෙද්දී මෙතෙන්ට අවිලා තින්නේ right සීමාජායිත සාගරගේ ව්‍යාපාරයේ 2020 12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සිදු වූ ගනුදෙනු පහත වේ ඔබ විසින් පහත ගනුදෙනු සඳහා අවශ්‍ය ජර්නල් සටහන් ඉදිරිපත් කර ළමයි ජර්නල් සටහන් විතරයි ඉල්ලලා තියෙන්නේ right ගනුදෙනු තියෙනවා ළමයි ඔක්කොම 8ක් කරුණු 8ක් තියෙනවා ජර්නල් සටහන් තමයි ඉල්ලලා තියෙන්නේ හරි ළමයි එහෙනම් කෙලින්ම අපි ගානට එමු මම ළමයි ගොඩක් වෙලාවට ඔයාලට මතකයි ඔයාලා හුරු වෙලා තියෙන ක්‍රමය පාවිච්චි කරන්න මම ක්‍රම දෙකකට ජර්නල් සටහන් පෙන්නලා තිබ්බා ක්‍රම දෙකම ළමයි වැරදි නෑ සාමාන්‍ය සුද්ධ බලපෑම දාලා ජර්නල් සටහන ඔයගොල්ලෝ ලියලා තිබුණා ඔයගොල්ලෝ මේ වෙනකන් ගොඩක් පුරුදු වෙලා තිබුණේ මේ විදිහට නමුත් මම ඔයගොල්ලන්ට ඉස්සරහට කරන වැඩවලට තේරුම් ගැනීමේ අවශ්‍යතාවය මත දිත්ත බලපෑම මම ජර්නල් ගත කරා right ඒ දෙකම ළමයි ප්‍රශ්නයක් නෑ අවසාන උත්තරේ ඔයගලන්ට ලකුණු ලැබෙනවා. right එහෙනම් අභ්‍යාසංක 75. right. සීමා සහිත සාගරගේ ව්‍යාපාරයේ 2020 12/31 අවසන් වර්ෂය සඳහා එහෙනම් ළමයි මූල්‍ය වාර්තා පිළියෙල කරන්නේ 2020 12/31 දිනෙන්. 2020 12/31 දිනට ගණනය කරන ලද තොගේ පිරිවැය 24950ක් වූ අතර එහිදී ශුද්ධ උපලබ්ධිතාගය 25450යි. ළමයි ඔයගලන්ට කියද්දි නම් කියන්නේ මොකද්ද? පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධිතාගය යන දෙකෙන් අඩු වගය පොත් වලට හඳුනා ගන්න කියලා. නමුත් ළමයි මම ඔක තව චුට්ටක් වෙනස් කරලා කියනවා. පිරිවැය තමයි පොත් වලට හඳුනා ගන්න ඕනේ. හැබැයි බැරි වෙලාවත් පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධිතාගය අඩුයි නම් ශුද්ධ උපලබ්ධිතාගය දක්වා
ආරක්ෂණ සංකල්පයට අනුව කපා හරින්න. එහෙනම් ළමයි ඔයාලට අර ලේසියට තමයි කියන්නේ පිරිවැය හෝ සුද්ධ උපලද්ධිත යන අගයන් දෙකෙන් අඩු වගේ පොත් වලට ගන්න කියලා. නමුත් ඒක නෙමේ තර්කය. ඒක ඔයාලට මතක තියාගන්න ලේසියට තමයි එහෙම කතාවක් කියලා තියෙන්නේ. නමුත් ළමයි ඇත්ත තත්ත්වයේ පිරිවැය තමයි පොත් වලට හඳුනාගත යුත්තේ. හැබැයි බැරි වෙලාවත් පිරිවැයට වඩා සුද්ධ උපලද්ධිත අගය අඩු වුණොත් අන්න ඒ අවස්ථාවේදී ආරක්ෂණ සංකල්පයට අනුව පිරිවැය කපා හරින්න ඕනේ සුද්ධ උපලද්ධිත අගය දක්වා. එහෙනම් පිරිවැයට වඩා අඩු වෙන අවස්ථාවේදී සුද්ධ උපලද්ධිත අගය හඳුනාගත්තා නම් හරි. ළමයි මෙතන පිරිවැය කියන ළමයි 24950යි. 24950යි. උපලද්ධිත අගය සුද්ධ උපලද්ධිත අගය කීයද ළමයි? 25450යි. එහෙනම් අපි දන්නවා පිරිවැයට වඩා සුද්ධ උපලද්ධිත අගය අඩු නෑ. සුද්ධ උපලද්ධිත අගය වැඩි. එහෙනම් අපි පිරිවැයම තමයි පොත්වලට හඳුනගන්නේ. ආරක්ෂණ සංකල්පයට අනුව වෙන්න තියෙන හානියක් කල්ලාතුව හඳුනගත්තට වෙන්න තියෙන වාසියක් කල්ලාතුව හඳුනගන්නේ නැහැ. මොකද ළමයි සාමාන්‍යයෙන් තොගයක හැමතිස්සෙම පිරිවැයට වඩා සුද්ධ උපලද්ධිත අගය වැඩි තමයි. ඒ කියන්නේ ළමයි පිරිවැයට වඩා උපලද්ධිත අගය වැඩි. ඒකනේ ළමයි පිරිවැය මේ ගාන තීද්දි විකුණුම් මිල ඊට වඩා වැඩි වෙන්නේ. right. එහෙනම් අපිට මේකේ ගැළපිල්ලක් තියෙනවා අවසාන මොහොතේ අවසාන තොගය හඳුනාගෙන විකුණුම් පිරිවැය ඇතුලේ තියෙන අවසන් තොගය විකිණලා නැති නිසා විකුණුම් පිරිවැයෙන් ඉවත් කරන්න ඕනේ. එහෙනම් අපි පිරිවැය පමණයි පොත් වලට ගන්න. මොකද පිරිවැය අඩුයි සුද්ධ උපලද්ධිත අගයට වඩා. right. එහෙනම් අපි ජර්නල් සටහන් ලියමු. අවසාන තොගය හඳුනා ගැනීම. පළවෙනි එක අවසාන තොගය හඳුනා ගන්න නම් අවසන් තොග ගිණුම හර හර 24950යි. ඊට පස්සේ මොකද්ද ළමයි බැර කරන්නේ? ළමයි මේ අවසන් තොගය විකුණුම් පිරිවැය ඇතුලේ තියෙන්න විදියක් නැහැ. අවසාන තොගය තාම විකිණිලා නැත්නම් ව්‍යාපාරේ ඉතිරි වෙලා තියෙනවා කියන්නේ විකිණිලා නැහැ කියන එක. එහෙනම් ව්‍යාපාරේ ඉතිරි වෙලා තියෙන තොගේ විකිණිලා නැත්නම් විකුණුව භාණ්ඩවල පිරිවැය හොයද්දී විකුණුම් පිරිවැය ඇතුලේ තියෙන්න බෑ. එහෙනම් ඒකෙන් ඉවත් කරගන්නේ අපි ඒකයි. එහෙනම් විකුණුම් පිරිවැය කියන්නේ වියදමක්. විකුණුම් පිරිවැය ගිණුම බැර කරනවා කියන්නේ අදාළ වියදමෙන් ඉවත් කරගන්නවා. විකුණු භාණ්ඩවල පිරිවැය අඩු කරගන්නවා අවසානයේ ඉතිරි වෙච්ච තොගය. එහෙනම් විකුණුම් පිරිවැය ගිණුම බැර 24950ක්. හැලයි පළවෙනි ගැලපිල්ල දාලා ඉවරයි. ඔයාලා දන්නවා පිරිවැයට වඩා සුද්ධ උපලද්ධිත අගය අඩු වුණොත් මොකද කරන්න කියලාත් දන්නවා. වර්ෂයේ ණයට විකුණුම් වූ ලක්ෂ 3ක් 1.5ක් එකතු කරගත නොහැකි විය. ළමයි මොකද්ද කියන්නේ? වර්ෂයේ ණයට විකුණුම්. ඒ කියන්නේ ළමයි වර්ෂයේ ණයට විකුණුම් වලින් 1.5ක් එකතු කරගත නොහැකි විය. ඒ කියන්නේ ළමයි එකතු කරගන්න බැරි වෙලා තියෙනවා 1.5ක්. එකතු කරගත නොහැකි විය. මේක ළමයි වක්‍රාකාරය. වර්ෂයේ ණයට විකුණුම් වලින් ලක්ෂ 3යි. ණයට විකුණුම් ලක්ෂ 3යි. ලක්ෂ 3ෙන් 100ට 1.5ක් 1.5ක් එකතු කරගත නොහැකි වෙලා තියෙනවලු. ළමයි එකතු කරගන්න බැරි වුණා කියලා මේකෙදි කියන්නේ අනාගතේ හොඳට බලන්න. අනාගතයේදී නොහැකි වේවි කියන අදහසද අනාගතයේ එකතු කර ගැනීමේ හැකියාවක් නැති වෙයි කියන අදහසද මේකෙන් කියන්නේ එකතු කරගන්න බැරි වුණා කියන එක. මේක කියන්නේ ළමයි එකතු කරගත නොහැකි විය. ඒකෙන් ළමයි වක්‍රාකාරයෙන් අපිට කියන්නේ මේක අඩමාන ණය වෙන් කිරීමක් නෙමෙයි. මුල් ණයක් විදිහට කපා හරින්න කියලා. මොකද අඩමාන ණයක් වෙන් කරගන්නේ අනාගතේ නොලැබී යාවි කියන සැකය මත. මෙතන අනාගතේ නොලැබී යාවි කියන එක නෙමෙයි මේ අවුරුද්ද එකතු කරගන්න බැරි වුණා. බැරි වුණා නම් ඊළඟ අවුරුද්ද එකතු කරගන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් ණයට විකුණුම් කියන්නේ
ඊළඟ අවුරුද්ද එකතු කරගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එකතු කරගන්න බැරි වුණා කියලා ස්ථීරවම කියන්නේ මේක බොල් ණය විදියට කපා හරින්න ඕනේ කියන එක තමයි කියන්නේ. ඉතින් ළමයි 100ට එකක් කියන්නේ 3000යි 3000න් තව භාගයක් කියන්නේ 4500යි. right 4500යි ලක්ෂ 3න් එතකොට 4500ක් අපිට බොල් ණය විදියට කපා හරින්න සිද්ධ වෙනවා. right එහෙනම් ණයගැති පාලන ගිණුම බැර ණයගැති අඩු වෙනවා බොල් ණය විදියට හඳුනාගද්දී. බොල් ණය වියදමක් එනම් බොල් ණය වියදම් ගිණුම හර කරනවා. දෙවෙනි එක එහෙනම් බොල් ණය වියදම් ගිණුම හර 4500ක්. මොකද ළමයි බැර කරන්නේ ණයගැති පාලන ගිණුම. බැර 4500යි. දැන් අපිට මෙතන තියෙන ප්‍රශ්නේ මේ සුළු කිරීම නෙමෙයි. ඔයාලා ගණිතය දන්නවා. දැන් කැල් එකක් පාවිච්චි කරන්නද? සුළු කිරීම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මං කිව්වා ඔයාලා කොච්චර තියරි එක දැනගෙන හිටියත් අපිව අමාරුවේ දාන්න පුළුවන් භාෂාව. මෙතන මොකද වෙන්නේ? වර්ෂයේ ණයට විකුණුම් වූ ලක්ෂ 3ක් ණයට විකුණුම් වූ ලක්ෂ 3ක් 100ට 1.5ක් එකතු කරගත නොහැකි විය. එහෙනම් ළමයි මේ 1.5 තමයි මේ නොහැකි විය බොල් ණයක්. සමහර විට මෙහෙම අර්ථයක් වෙන්න පුළුවන්. මේකේ ණයගැතියෝ ගැන කියන්නේ නැහැ. ණයට විකුණුම් 1.5ක් එකතු කරගන්න බැරි වුණා නම් අනිත් ණයට විකුණුම් සියල්ල එකතු කරගත්තා වෙන්න පුළුවන්. එහෙනම් නේ ඉතුරු සියල්ල 2,95,500ම එකතු කරගත්තා වෙන්න පුළුවන්. හැබැයි මේ 4,500 එකතු කරගන්න බැරි වුණා කියන්නේ ඒක බොල් ණය ඒක වියදමක් නිසා බොල් ණය වියදම් ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර. හරි ළමයි ඊළඟ එකට යමු අපි. right ව්‍යාපාරය විසින් සරල මාර්ග ක්‍රමයට වත්කම් ක්ෂය කළ හැකි අගය මත ව්‍යාපාරය විසින් සරල මාර්ග ක්‍රමයට වත්කම් ක්ෂය කළ හැකි අගය මත වාර්ෂිකව 10%ක් පහත වත්කම් ක්ෂය කරනු ලැබේ. ළමයි වත්කම් තියෙනවා ක්ෂය කරන්න සරල මාර්ග ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ. ක්ෂය කළ හැකි අගය තමයි කොහොම කරත් අපි ක්ෂය කරන්නේ. හැබැයි ළමයි මෙතන ක්ෂය ගැළපිල්ලක් තියෙන නිසා පොඩ්ඩක් ඊළඟ ගැළපිලි ටික බලන්න ළමයි. ස්ථාවර වත්කම් වල එකතු වීමක් හෝ ඉවත් වීමක් මේ ගැළපිලි වල තියෙනවද කියලා. මොකද මේවා අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. මොකද යම්කිසි ව්‍යාපාරයක ගනුදෙනු තියෙන්න පුළුවන්. පිරිවැය 8000ක් වූ භාණ්ඩ තොගයක් ගින්නකින් හානියට ලක්විය. මේ සඳහා 4500ක රක්ෂණ වන්දියක් ලැබීමට නියමිතයි. ළමයි මේක අපි මෙතනට තොග ගැළපිල්ලක් කරා. ඉතින්ට සම්බන්ධයක් නැති නිසා ප්‍රශ්නයක් නැහැ මේ ගැළපිල්ල. ඊට පස්සේ 2026 6 30 වන දින සිට බලපාන පරිදි ආයතනය විසින් වර්ෂයක් සඳහා 60000ක මෝටර රථ රක්ෂණ ඔප්පුවක් මිලදීගෙන ඇත. එම මුළු මුදලම ඉදිරියට ගෙවූ මෝටර රථ රක්ෂණ ගිණුමට අර කරලා දිනවා. ඒක ප්‍රශ්නයක් නෑ. 2012 31 අවසන් මාස 3 කාලච්ඡේදය සඳහා ගොඩනැගිලි කුලිය. right ගොඩනැගිලි කුලිය ඒක කුලියට අදාළ දෙයක්. හරි ඊට පස්සේ ණයගැතියන්ගෙන් වර්ෂයක් තුල ලැබුණු 5000ක මුදලක් ණයගැතියන්ගෙන් වර්ෂයක් තුල ලැබුණු 5000ක මුදලක් අයිතිකරු විසින් තම ප්‍රෞද්‍යෝගික ප්‍රයෝජනයට අරගෙන ඒක ගැනීලි පැත්තට යන්නේ. ව්‍යාපාරයේ විසින් 2020 3.31 දිනට 30000ක ආයෝජනය කර ඇති අතර මේ සඳහා වාර්ෂිකව 112ක පොලි අනුපාතයක් වන අතර අවසන් කාර්යය සඳහා පොලිය තවමත් ලැබී නැත ආදායමට අදාළ. එහෙනම් ප්‍රශ්නයක් නෑ ළමයි. ක්ෂය විතරයි තියෙන්නේ කාලච්ඡේදය තුල. ස්ථාවර වත්කමක් එකතු වෙලා හෝ අඩු වෙලා මේක හුවමාරුවක් වෙලා හෝ අයිතිකරු ගෙනහිල්ලා හෝ කිසිම දෙයක් නෑ වත්කම් වලට සම්බන්ධ.
මොකද ළමයි එහෙම වුණොත් සමහරට මේ ෂය ගැළපෙල්ලට අදාළ වෙනස්කමුත් ගැළපුවාට පස්සේ තමයි අපි ෂය හොයන්න වෙන්නේ. right? අදාළ වෙනස් අනිකුත් දේවලුත් තියෙනවා නම් ඒවත් අපිට ගැළපුවාට පස්සේ තමයි ෂය අපිට හොයන්න සිද්ධ වෙන්නේ. හරි ළමයි. එහෙනම් බලමු. පළවෙනි එක ව්‍යාපාරය විසින් සරල මාර්ග ක්‍රමයට වත්කම් ෂය කළ හැකි අගය මත වාර්ෂිකව 110ක් හරි. එහෙනම් ළමයි මෝටර රථ ෂය කරන විදිය බලමු. මෝටර රථ සමානයි ඔයාලා දන්නවා දැන් සූත්‍රය වත්කමේ පිරිවැය ඍණ සුන්බුන් අගය බෙදනවා ළමයි ඵලදායි ජීව කාලය. එහෙම නැත්නම් ළමයි අපිට මේක තව විදියකට ලියන්න පුළුවන් ළමයි. මෙන්න මේ ෂය right මේකම අපිට තව විදියකට ලියන්න පුළුවන් ළමයි. ෂය සමානයි පිරිවැය ඍණ සුන්බුන් අගය ඵලදායි ජීව කාලයෙන් බෙදනවා වෙනුවට ඵලදායි ජීව කාලය භාවිතා කරලා ෂය අනුපාතයක් හදාගෙන තිනවා. එහෙනම් මෙන්න මේ එන අගය වැඩි කරන්න පුළුවන් ළමයි ෂය ප්‍රතිශතයෙන්. ෂය ප්‍රතිශතය මේ තව විදියක් ළමයි. මේකම අපිට තව විදියකට ලියන්න පුළුවන් ළමයි. ෂය සමානයි ෂය කළ හැකි අගය. ළමයි මේ පිරිවැය ඍණ සුන්බුන් අගය වෙනුවට අපිට දාගන්න පුළුවන් ෂය කළ හැකි අගය. ෂය කළ හැකි අගය බෙදීම ඵලදායි ජීව කාලය. මේ තව විදියක්. ෂය කළ හැකි අගය කියන්නේ පිරිවැයෙන් සුන්බුන් අගය අඩු කරාට පස්සේ. ඒ වගේම ළමයි නැත්තම් ඔයාලට පුළුවන් මේ ෂය කළ හැකි අගය කෙලින්ම ඵලදායි ජීව කාලය වෙනුවට ෂය ප්‍රතිශතයෙන් වැඩි කරන්න. ඒකත් අපි ඔන්න ලියාගමු. ෂය සමානයි ෂය කළ හැකි අගය ඒක වැඩි කරනවා ළමයි ෂය අනුපාතයෙන්. ෂය අනුපාතයෙන්. හරි ළමයි එහෙනම් මේක අපිට අවස්ථා මම හතරක් පෙන්නුවා. ළමයි සමහර වෙලාවට සුන්බුන් අගයක් නැත්තම් පිරිවැය බෙදීම ඵලදායි ජීව කාලය. පිරිවැය වැඩි කිරීම ෂය අනුපාතය. එහෙනම් පිරිවැය තමයි ළමයි ෂය කළ හැකි අගය වෙන්නේ. එහෙනම් ළමයි ඔයාලා මෙන්න මේ සමීකරණ තුන ලියාගත්තත් කමන්නේ. ෂය සරල මාර්ග ක්‍රමයට ෂය ගණනය කරන මේ සමීකරණ හරි ළමයි. right සරල මාර්ග ක්‍රමයට ෂය ගණනය කරන ආකාරය. ෂය ගණනය කිරීම. හරි ළමයි එහෙනම් මොකද්ද ක්‍රම හතර? ෂය සමානයි පිරිවැය ඍණ සුන්බුන් අගය. ඒ කියන්නේ ළමයි මේ තින්නේ ෂය කළ හැකි අගය. බෙදීම ඵලදායි ජීව කාලය. වත්කමේ ඵලදායි ජීව කාලය. ඒව නැත්තම් පිරිවැය ඍණ සුන්බුන් අගය වැඩි කරනවා ෂය ප්‍රතිශතයෙන්. right මේකම තමයි මෙතන වෙනසකට තින්නේ. මේ පිරිවැය ඍණ සුන්බුන් අගය වෙනුවට ෂය කළ හැකි අගය කියලා ගත්තා. සමහර වෙලාවට ෂය කළ හැකි අගය නැත්තම් පිරිවැය වෙනුවට පිරිවැය විතරක් තියෙනවා නම් ඒක තමයි මේ තැන් දෙකට ආදේශ වෙන්නේ. හරි ළමයි. එහෙනම් අපි යන් ඉස්සරහට. සර් ළමයි ලියාගත්තේ නැත්තම් මැසේජ් එකක් දාන්න නැත්තම් ඔයාලට දැන් මතකයි. හරි. දැන් ඊට පස්සේ මේ ඵලදායි ජීව කාලයයි ෂය අනුපාතයයි. අපි මේ ගාණයෙන් මේක බලමු. ඔයාලා ළමයි මෝටර රථය තියෙනවා. මෝටර රථ ෂය සමානයි මෝටර රථ ෂය පිරිවැය කීයද ළමයි?
අපි ෂය ගණනය කරන්න හදන්නේ පිරිවැය 200000යි. ඍණ පිරිවැය 200,000යි සුන්දුන් නගය 50000යි. අපිට කියනවා ළමයි ෂය අනුපාතය 100%යිලු. මම මෙතන 100%යි මම මෙතන හදන්නම් ඒක. මෝටර රථ ෂය සමානයි පිරිවැය 200,000යි අඩු කිරීම සුන්දුන් නගය 50000යි. මෙන්න මේ වටිනාකම ෂය කළ හැකි වටිනාකමෙන් 100%න් වැඩි කරනවා. ළමයි 100%න් වැඩි කරනවා. එහෙම නැත්නම් ළමයි 100ට නම් 10. 100කට 10 කියන්නේ ළමයි බිඳුවට බිඳුව කැපුවාම 10න් බෙදුවත් හරි. එහෙනම් ඵලදායී ජීව කාලය වසර 10යි. ඵලදායී ජීව කාලය වසර 10යි. right. මේ ළමයි මේක ඵලදායී ජීව කාලය නම් ගානක ඵලදායී ජීව කාලය දීලා තිබුණොත් අදාළ ඵලදායී ජීව කාලයෙන් බෙදනවා. ගානක ෂය අනුපාතය දීලා තියෙනවා නම් අදාළ වටිනාකම ෂය අනුපාතයෙන් වැඩි කරනවා. ඒ කියන්නේ ළමයි 100ට 10යි කියන්නේ බෙදීම 100යි. එහෙනම් ළමයි මේකම තමයි බිඳුවට බිඳුවක් කැපිලා ගියා නම් මේක 10 තියෙන්නේ බෙදීම උත්තරේ. හරි ළමයි. එහෙනම් 100ට 10 කියන්නේ 1,50,000න් 100ට 10ක් කියන්නේ ළමයි 15000යි. 1,50,000 කියන්නේ 1,50,000 10න් බෙදුවොත් 15000යි. 1,50,000න් 100ට 10ක් කියන්නේ ළමයි 15000යි. එහෙනම් මෝටර රථ සඳහා ෂය වියදම 15000යි වාර්ෂික. right. එහෙනම් වාර්ෂික නිසා අපි ඒක ජර්නල් ගත කරමු. ජර්නල් සටහන 3. right. එහෙනම් මේක ගණනය කිරීම ඔයාලා දැන් දන්නවා. ළමයි ඔයාලට ඕනේ නෝට්ස් ලියා ගන්න සටහන් බෝඩ් එකේ අදිද්දි. right. මොකද ළමයි ඔයාලා ඉස්සරහට බලන්න ඔයාලා කැම්පස් ගියාම උසස් අධ්‍යාපනයේදී එහෙම ළමයි ඔය සිලබස් කියලා දේවල් අරවා මේවා මුකුත් නැහැ. නේද? පොත් මිටියක් විතර අරගෙන එනවා ලෙක්චර් කෙනෙක් ඇවිල්ලා එයා කියෝගෙන යනවා. ඔයාලට ඕනෙවුවා ඔයාලා ලියා ගන්න ඕනේ. right. එතකොට කියන්නේ නැහැ ළමයි මේක ලියා ගන්න මේකෙන් එනවා මේවා කියන්නේ නැහැ ළමයි. එයා ලෙක්චර් එක කරනවා අපිට ඕනේ තොරතුරු අපි ලියාගෙන අපි පාඩම් කරනවා. right. හරි ළමයි. එහෙනම් ෂය වියදම 15000යි නම් ෂය කියන්නේ වියදමක්. වියදම් ගිණුම හර ෂය වෙන් කිරීමේ ගිණුම බැර. right. ෂය වෙන් කිරීම කියන්නේ ඍණ වත්කම් ගිණුමක්. අදාළ මෝටර රථ ගිණුමට එරෙහිව මූල්‍ය වාර්තාවල කපා හරින ගිණුමක්. එහෙනම් මෝටර රථ ෂය ගිණුම හර 15000යි. මෝටර රථ ෂය වෙන් කිරීමේ ගිණුම කිරීම බැර sorry ළමයි. right. එහෙනම් හරි ඊළඟට යන්න ළමයි. දැන් ඔයාලා දන්නවා ෂය අනුපාතයේ 110යි ඔක්කොම. එහෙනම් අපි ෂය ගණනය කරමු. ගොඩ නැගිල්ල තියෙනවා 6ක් පිරිවැය 6යි අඩු කරනවා 200,000ක්. ඒ කියන්නේ ළමයි 4යි. ඒකෙන් 100ට 10ක් 4න් 110ක් කියන්නේ 40000යි. right. 10න් බෙදුවාම 4 බිඳුවක් අඩු කරාම 40000යි. එහෙනම් අපි ඒකෙම ඊළඟ කොටස 40000යි ෂය වියදම. ගොඩනැගිලි ෂය වියදම් ගිණුම ෂය වියදම් ගිණුම හර 40000යි ගොඩනැගිලි ෂය වෙන් කිරීමේ ගිණුම බැර 40000යි. right. හරි ළමයි ෂය එහෙනම් අපි ගණනය කරලා අවසන්. ඊට පස්සේ
පිරිවැය 8000ක් වූ භාණ්ඩ තොගයක් ගින්නකින් ගින්නක් නිසා හානියට ලක්විය. මේ සඳහා 4500ක් වන්දි ලැබීමට නියමිතයි. වචනේ වැදගත් ළමයි, ලැබීමට නියමිතයි. ලැබුණා කියන එකක් ලැබීමට නියමිතයි කියන්නේ එකඟ වෙලා තියෙනවා. එහෙනම් අනාගතයේදී ලැබෙන්නේ. එකඟ වුණා නම් අපිට ආරක්ෂණ සංකල්පයට අනුව වියදමක් වෙලා තියෙනවා. දැන් අපිට හඳුනා ගන්න වෙනවා. මේ අවස්ථාවේ ගැලපුම් සංකල්පයට අනුව වියදම හඳුනා ගන්න වෙනවා. එහෙනම් අනාගතයේදී මේකට ලැබෙයි. හැබැයි අපි දැනුවත් හානිය අපිට ඇල්මැති පාර්ශවයන්ට කෙලින්ම කියන්න බෑ. අපිට තොග හානිය නිසා, තොග ගින්න නිසා වෙච්ච පාඩුව කෙලින්ම අපිට කියන්න බෑ 8000මයි කියලා. මොකද අපි දැනුවත් අපිට රක්ෂණ ආයතන එකඟ වෙලා තිනවා 4500ක් ගෙවන්න. එහෙනම් ඇත්තටම පාඩුව කීයද? 3500යි. මේක එහෙනම් අපි ගලපලා තමයි කියන්න වෙන්නේ. හරි ළමයි. දැන් තොග හානියක් වෙලා තියෙනවා. හැබැයි මං කිව්වා මම මේ ටික මකන්නම්. ඔයාලා ලියාගෙන තියෙන නිසා. දැන් ළමයි තොග හානියක් වෙලා තියෙනවා. සාමාන්‍ය අවස්ථාවක මං කිව්වා ගැළපිලි කියලා අපිට ගොඩක් වෙලාවට පන්තිවලදී අරහෙ මෙහෙ අපිට විෂය උගන්වද්දී ගැළපිලි කියනවා අපිට ගුරුවරු කියනවා. මේ විෂය නිර්දේශය ඇතුළේදී ළමයි ගැළපිලි කියන්නේ ලෙජර් ගිණුම් වලට ගලපනව නෙමෙයි, කෙලින්ම මූල්‍ය වාර්තා වලට ගලපනවා කියලා තමයි අපිට කියන්නේ. ළමයි මූල්‍ය වාර්තා වලට ගලපනවා නම් අපි ජර්නල් සටහන් තියන්න ඕනද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හරි, ජර්නල් සටහන් තිබ්බා කියමුකෝ. එතකොට අපි හිතන්න ඔය කියන කෙලින්ම මූල්‍ය වාර්තා වලට ගලපනවා නම් ලෙජරේට පිටපත් වෙන්නේ නැත්තම් එතකොට ළමයි මේ ආරම්භක ශේෂ අවසන් ශේෂ වෙනස් වෙනවනේ. ලෙජරේ ඇතුලේ පොදු ලෙජරේ ඇතුලේ ශේෂය ඊගේ පාගේ කියලා ගෙනියන එක වෙනයි. මූල්‍ය වාර්තා ඇතුලේ තියෙන ඊගේ ශේෂයන් වෙනයි. එහෙම දෙයක් නෙමෙයි ළමයි වෙන්නේ. ඇත්ත කතාව. මේ ඔය කතාව කියන්න තියෙන එකම පොයින්ට් එක තමයි ළමයි. ඔය අපි සමහර දේවල් අර මං කිව්වේ කෙලින්ම විකුණුම් පිරිවැය ගෙනුමට කෙලින්ම ගලපන සිද්ධිය නිසා තමයි ඔය කතාව ඔහොම කියන්න පුරු වෙලා තියෙන්නේ. මොකද හේතුව හිතන්න මෙහෙම ළමයි මේකත් අවසාන මොහොතේ හඳුනාගත්තත් ළමයි මේක හරියට බැලුවොත් මේ ගැළපිලි කියන්නේ අපි කරලා තියෙන වැරදි වගේ. ඇයි? ගිණුම්කරණය භාගයට කරලා තින්නේ. එහෙනම් මේවා අතපසු වෙලා මේ කියන දේවල් ගිණුම්කරණය මේ වෙද්දි කරලා නැහැ. නැත්තම් කරලා තින්නේ වැරදි. නැත්තම් අපි මේවත් ගලපන්න ඕනේ. එහෙනම් මේ ගැළපිලි කියලා කියන්නේ ළමයි මේ කෙලින්ම මූල්‍ය වාර්තා වලට දාන්නේ නෙමෙයි. සාමාන්‍යයෙන් ඒකනේ අපි පොදු ජර්නලේ ගැන කතා කරද්දී අපි ජර්නල් සටහන් පොදු ජර්නලේදී නේද අපි ජර්නල් වවුචරයක් දාලා පොදු ජර්නලේ සටහන් කරලා ඒවා ලෙජරේට පිටපත් කරලා ශේෂ පිරික්සුම නැවත සංශෝධනය කරලා ඒ ශේෂ පිරික්සුම මත පදනම් වෙලා තමයි මූල්‍ය වාර්තා පිළියෙල කරන්නේ. හැබැයි ළමයි එහෙනම් ශේෂයේ ඊගේ පාගේ කියලා ලෙජරේ යන ශේෂයන් නිවැරදි ශේෂයන් ඒ ශේෂයන්ම තමයි මූල්‍ය වාර්තාවල තියෙන්නේ. එහෙනම් ළමයි මේ කියන කතාව තර්කානුකූලව විෂය ඉගෙන ගන්නවා නම් ඔය අපිට ඔය කියන කතාව පිළිගන්න බෑ. දැන් ඔයාලට තේරෙනවා ගිණුම් කරන ක්‍රියාවලිය මම පැහැදිලි කරපු නිසා. කෙලින්ම ළමයි ඔය කියන ගැළපිලි ඔය මේ කරන දේවල් කෙලින්ම මූල්‍ය වාර්තා වලට විතරක් දානවා නම් මේ අවුරුද්දේ මූල්‍ය වාර්තා හරි. හැබැයි ඊළඟ අවුරුද්දට ආරම්භක ශේෂයේ විදියට යන්නේ ශේෂ මේ පොදු ජර්නලයේ තියෙන ශේෂයේ ඊගේ පාගේ ගෙනිච්ච ශේෂය. ඉතින් ඒක නිසා ළමයි ඒ කතාව පිළිගන්න බෑ. නමුත් ඔන්න ඔය කතාව කියන්නේ එකම හේතුව මොකද්ද දන්නවද ළමයි? මෙන්න මේ විකුණුම් පිරිවැය. මෙන්න මේ විකුණුම් පිරිවැයට කරනු ලබන ගැළපිලි නිසා. විකුණුම් පිරිවැයට කරනු ලබන ගැළපිලි නිසා තමයි ඔය කතාව කියන්නේ. හැබැයි මම ඔයාලට ඒක පැහැදිලි කරා. මොකද්ද ළමයි? මේ විකුණුම් පිරිවැය කියන එක හදන්නේ අන්තිම මොහොතේ විකුණු භාණ්ඩවල පිරිවැය හොයාගන්න. මේක හරියට නිකන් ළමයි අසම්පූර්ණ සටහන් වගේ මම ඒක කියලා දුන්නා විශේෂ අභ්‍යාසයෙන්. මේක හරියට නිකන් අසම්පූර්ණ සටහන් වගේ. ඇයි ළමයි? ගිණුම් කරන සමීකරණයේදී අපි
භාණ්ඩ තොගයක් විකුණන අවස්ථාවේදී විකුණු භාණ්ඩවල පිරිවැය විකුණුම් සඳහන් කරද්දී භාණ්ඩ තොගේ විකුණද්දී විකුණුම් ගිණුම බැර කරලා මුදල් ලැබුණා නම් අත්පිට මුදල් නම් මුදල් ගිණුම හර කරා මුදල් වැඩි වෙනවා ණයට නම් වික්කේ ණය ගැතිව හර වෙනවා විකුණුම් දිත්තසටාන හරි හැබැයි අපිට විකුණු භාණ්ඩවල පිරිවැය ඒ අවස්ථාවේ හඳුනගන්නේ නැහැ නැත්තම් මොකද අපි කරේ භෞතිකව භාණ්ඩ තොගේ අඩු වෙන නිසා තොග ගිණුමක් ව්‍යාපාරයේ තිබුණා නම් තොග ගිණුම බැර විකුණු භාණ්ඩවල පිරිවැය උපලබ්ධි ගැලපුම් සංකල්පයට අනුව ආදායම් උපයන අවස්ථාවේදීම වියදම හඳුනා ගන්නවා. එහෙනම් විකුණු භාණ්ඩවල පිරිවැය ගිණුම විකුණුම් පිරිවැය ගිණුම හරක් කරන්න තිබ්බා. එහෙම තමයි ළමයි සාමාන්‍යයෙන් තොග ගිණුමක් පවත්වාගෙන යනවා නම් යන්නේ. දැන් ළමයි මේකේ තොග ගිණුමක් නැහැනේ. තොග ගිණුම කොහෙද තියෙන්නේ? මං කිව්වා ගිණුම් දෙකක තියෙනවා කියලා. එකක් ආරම්භක තොගය ඇතුලේ තියෙනවා ගිය අවුරුද්දේ අවසාන තොගය තවමත්. ළමයි ඒකේ තියෙන්නේ ඇත්තටම තොගේ නෑ. කාලච්ඡේදයේ අවසාන වෙනතුරු ඒකට කිසිම දිත්ත සටහනක් තියලා නැත්තම් ශේෂයක් තියෙනවා. අපේ ගණන් වල එන්නේ එහෙමයි. ඒක හැමතිස්සෙම ආරම්භක තොගේ අපිට ශේෂ පිරික්සුමේ පෙන්වන්නේ. ඒක ළමයි ගිය අවුරුද්දේ හඳුනාගත්තට පස්සේ අවසන් තොගේ විදියට මේ අවුරුද්දේ ආරම්භක තොගේ වෙලා මේ අවුරුද්දේ අවසානයේ මූල්‍ය වාර්තා පිළියෙල කරනකම් ඒකට කිසිම ගැළපිල්ලක් කරන්නේ නැති නිසා ඒකේ හැමම තියෙනවා ශේෂ පිරික්සුමේ අපිට දෙන ගණන් වලත් ඒකයි තියෙන්නේ. ආරම්භක තොගේ හැමම. ඉතින් ළමයි අපි විකුණුම් පිරිවැය කියන එක විකුණුම් පිරිවැය තොගයට වෙන සිද්ධි ටික ගලපලා හොයාගන්න නිසා මේ අසම්පූර්ණ සටහන් විදියට අපි හොයාගන්න නිසා අන්න ආරම්භක තොගේ අන්තිම මොහොතේ දානවා විකුණු භාණ්ඩවල පිරිවැය හොයන්න විකුණුම් පිරිවැය. එතකොට ළමයි මම කිව්වා මේ විකුණුම් පිරිවැය සිද්ධිය නිසා තමයි අපිට ඔය කියන්නේ මූල්‍ය වාර්තා වලට කෙලින්ම ගලපනවා කියලා. එතකොට ඒ ගලපද්දී මං කිව්වා මේ දිත්ත සටහන් තියද්දී අවස්ථා දෙකක් තියෙනවා කිව්වා. අවස්ථා එකක් තමයි ළමයි සාමාන්‍ය තත්ත්වය. සාමාන්‍ය තත්ත්වය යටතේ දෛනිකව දිත්ත සටහන්. දෙවෙනි එක ළමයි අවසන් මොහොතේ මූල්‍ය වාර්තා පිළියෙල කිරීමේදී දිත්ව සටහන්. ඒ කියන්නේ ළමයි මම මේ කියන්නම් ඔය හැම ගනුදෙනුවකදීම මෙන්න මේ ගනුදෙනු ටික බලන්න. එකක් තමයි ළමයි භාණ්ඩ ගැනිලි. භාණ්ඩ ගැනිලි දිනවල ළමයි අයිතිකරුවෝ ගන්න එව්වා. දෙවෙනි එක තොග හානි. තුන්වෙනි එක ළමයි තොග පරිත්‍යාග. භාණ්ඩ ගැනිලි, තොග හානි, තොග පරිත්‍යාග. ඒ වගේම තමයි ළමයි තොගේට මොනවා හරි දෙයක් වෙලා තියෙනවා නම් ඒවා. ඒ කියන්නේ තොග කපා හැරීම හැර තොගේට සිදුවෙන. ඒ කියන්නේ උදාහරණයක් විදිහට හිතන්න සේවකයන්ට තොගයෙන් කොටසක් දුන්නා. ණයහිමියෙක්ගේ වගකීමක් පියවන්න තොගයෙන් කොටසක් දුන්නා. නැත්නම් ස්ථාවරවත්කමක් අත්පත් කරගද්දී තොගයෙන් කොටසක් දුන්නා. එහෙනම් විකුණු භාණ්ඩවල ඇතුළත් නොවන විකුණු වලට අදාළ නොවන අනිකුත් දේවල්. හරි ළමයි. අපි මේ තුන විතරක් ගමුකෝ බලන්න. මෙන්න මේ අවස්ථා දෙක යටතේ ළමයි දිත්ත සටහන වෙනස් වෙනවා. ඔන්න ඕක නිසා තමයි මේ ගැළපිලි කියන එක අවසන් මූල්‍ය වාර්තා වලට ගලපනවා කියලා අපිට කට්ටිය කියන්නේ. මොකද්ද හේතුව? දැන් ළමයි භාණ්ඩ ගැනිලි කරත් තොග හානි වුණත් තොග පරිත්‍යාග කරත් තොග විකිණීමට හැර ආරම්භක තොගේ හෝ අවසන් තොගේ හැර විකුණපුවා හැර අනිකුත් සියලුම දේවල් ඔය මොනා ගලපන්නත් අපිට තියෙන්නේ ළමයි තොග ගිණුම් දෙකයි තියෙන්නේ සාමාන්‍ය තත්ත්වයේ යටතේ. මොනවාද තියෙන තොග ගිණුම? ආරම්භක තොගේ ටිකක් තියෙනවා. ගැනුම් වල තව ටිකක් තියෙනවා. හරි ළමයි. මේ හැම සිද්ධියේදීම ව්‍යාපාරයේ තොග කියලා වත්කම් ගිණුමක් නැහැ. අපේ විෂය නිර්දේශ අපිට කියනවා ගැනුම් කියන්නේ වියදමක්. එහෙනම් තොගේ භෞතිකව තියෙන තොගේ වටිනාකම තියෙන ගැනුම් ගිණුමේ
දැන් ළමයි තොගයක් ඉවත් වෙනවා නම් භෞතිකව තොගේ ඉවත් වෙනවා. අයිතිකරු ගෙනිච්චත් තොගේ භෞතිකව අයින් වෙනවා. භාණ්ඩ තොගයක් විනාශ වුණත් තොගය ව්‍යාපාරයේ භෞතිකව නැතිව යනවා. තොගයක් පරිත්‍යාග කරත් භෞතිකව තොගේ නැතිව යනවා. ළමයි තොගයක් විකුණුවත් භෞතිකව තොගේ ඉවත් වෙනවා. ඒ වගේම තමයි ළමයි තොගය වෙනත් දෙයකට භාවිතා කරත් හිතන්න අපි ණය හිමියන්ට ගෙවන්න තොගේ භාවිතා කරා වෙන්න පුළුවන්. ස්ථාවර වත්කම මිලදී ගන්න තොගේ භාවිතා කරා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ළමයි සේවකයන්ට වැටුප් විදියට ගෙවන්න තොගේ භාවිතා කරා වෙන්න පුළුවන්. ගෙවල් කුලී ගෙවනවා වෙනකොට තොගේ භාවිතා කරා වෙන්න පුළුවන්. ඔය මොන විදියට කරත් විකිණීමට හැරනම් ඒවා භෞතිකව ඉවත් වෙනවා. එහෙනම් කොහෙටද මේක ගලපන්න තියෙන්නේ? ගැනිලි කියන්නේ හිමිකම් අඩුවීම නිසා ඔයාලා දන්නවා ගැනිලි ගිණුම හර. තොග පරිත්‍යාග කියන්නේ වියදමක් නිසා තොග පරිත්‍යාග වියදම් ගිණුම හර. තොග හානි කියන්නේ වියදමක් නිසා තොග හානි වියදම් ගිණුම හර. ඒ වගේම තමයි ළමයි මම ඔය කිව්ව කතන්දරවලදී මොකද්ද අපේ ණය හිමියන්ට ගෙවනවා නම් තොගය දීලා එහෙනම් ණය හිමි ගිණුම හර ඒ ණය හිමියෝ අඩු වෙනවා නේද? ඊට පස්සේ ගෙවල් කුලී දුන්නා නම් හරි. එතකොට ගෙවල් කුලී වියදම් ගිණුම හර. right. මේ දේවල් ටික හරි. හරි. එතකොට මොකද්ද බැර වෙන්නේ? භෞතිකව තොගේ අඩු වෙනවා. කොහෙටද බැර වෙන්නේ? ළමයි මෙන්න මේ සාමාන්‍ය තත්ත්වයේ යටතේ නම් තොගේට යම්කිසි බලපෑමක් වෙද්දී අපි ගලපන ගිණුම තමයි ගැනුම් ගිණුම. ගැනුම් ගිණුම බැර. මේක තමයි එහෙනම් ගැනිලි ගිණුම හර භාණ්ඩ තොග ගැනිලි කරා නම් ගැනිලි ගිණුම හර ගැනුම් ගිණුම බැර සාමාන්‍ය තත්ත්වයේ යටතේ එදිනදා. ඒ කියන්නේ අවුරුද්දේ මැදදී අවසාන මොහොතේ ගැළපෙලි විදියට නෙමෙයි. එහෙනම් ගැනිලි ගිණුම හර ගැනුම් ගිණුම බැර. ඒ වගේම තමයි ළමයි තොගය හානි වෙනවා වියදම. තොග හානි වියදම් ගිණුම හර ගැනුම් ගිණුම තමයි බැර වෙන්නේ. අයි භෞතිකව තොගේ අඩු වෙච්ච එක ගලපන්න වෙන්නේ ගැනුම් ගිණුම. ඒ වගේම තමයි ළමයි තොගය පරිත්‍යාග කරනවා. තොගයක් පරිත්‍යාග කරාම මේක වියදමක් ව්‍යාපාරය. තොග පරිත්‍යාග වියදම් ගිණුම හර ගැනුම් ගිණුම බැර. ඔන්න ළමයි සාමාන්‍ය තත්ත්වයන් යටතේ ලෙජරේ සටහන් කරද්දී වෙන දේ. දැන් මොකද මේ දෙවෙනි අවස්ථාව මූල්‍ය වාර්තා පිළියෙල කරන අවසාන මොහොතේ අපිට ගැළපිල්ලක් විදියට දීලා තියෙනවා නම් අවසාන මොහොතේ ගැළපිල්ලක් විදියට දීලා තියෙනවා නම් ළමයි විකුණු භාණ්ඩවල පිරිවැය හොයද්දී මේ ගැනුමුත් ගලපනවා. ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා නේද? ඒකෙන් ආපසු යවුම් අඩු කරලා අවසාන තොගයත් අඩු කරලා තමයි විකුණු භාණ්ඩවල පිරිවැය හොයන්නේ. හැබැයි ළමයි දැන් ඔයාලට තේරෙනවා මේ වෙද්දී ලෙජරේ දිත්ත සටහන් තියලා තියෙනවා නම් ගැනුම් ගිණුමට බැර කරලාමයි තියෙන්නේ. එහෙනම් මේ වෙද්දී ලෙජරේ තුල සටහන් කරපු අයේදී විකුණුම් පිරිවැය ගිණුමට නැවත ගැළපිල්ලක් විකුණුම් පිරිවැය හොයද්දී මේවා නැවත ගැළපිල්ලක් කරන්න අවශ්‍ය නැහැ. මොකද මේ වෙද්දී ගැනුම් ගිණුම බැර වෙලාමයි. එහෙනම් හිතන්න කලින් ගැනුම් ගිණුම 1000ක් තිබුණා නම් මේවා 100යි නේද? 100යි 70යි 30යි විදියට අඩු වෙලා තියෙනවා. මේ භාණ්ඩ ගැනිලි 100යි 70වත් තොග හානි තොග පරිත්‍යාග 30යි ඔක්කොම එනම් 200ක් අඩු වෙලා ගැනුම් විදියට එන්නෙම 800යි. ගැනුම් විදියට එන්නෙම 800යි. එහෙනම් ළමයි මේවා ආපහු ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා ඒකෙන් ආපසු මඩු කරාට පස්සේ තොග හානි භාණ්ඩ තොග ගැනිලි තොග පරිත්‍යාග කියලා විකුණුම් පිරිවැය ඔයාලා ආදායම් ප්‍රකාශය හොයද්දී මේවා වෙන වෙනම දාන්න ඕනේ නෑ. හැබැයි හිතන්න මේ ටිකට අමතරව තව අපිට කියනවා අවසාන මොහොතේ මේ විද්‍යුත් ලෙජරේට පිටපත් කරලා නැති භාණ්ඩ ගැනිලි තව තියෙනවා. තොග හානි තව තියෙනවා. මේවා තොග පරිත්‍යාග තව තියෙනවා. මේවා ලෙජරේට පිටපත් කරලා නැහැ කියලා අපිට ගැළපිල්ලක් විදියට අන්තිම මොහොතේ දෙනවා.
දැන් අපි දන්නවා සාමාන්‍ය දිත්ත සටහන නම් අදාළ ගිණුම හර කරා ගැනුම් ගිණුම බැර කරා. දැන් ළමයි අපි අවසාන මොහොතේ මූල්‍ය වාර්තා පිළියෙල කරද්දී ළමයි ගැනුම් ගිණුමත් අවසානයේ එන්නේ විකුණුම් පිරිවැය ගිණුමට නිසා. ඇයි? ළමයි තප්පරයක් දෙන්න මැසේජස් ටිකක් තියෙනවා. හරි ළමයි. හරි ළමයි. WhatsApp එකේ මැසේජස් ටික දාලා තින් මම මේක ඉවරලා උත්තර දෙන්න ඒ ටිකට. right. හරි. එහෙනම් එකක් එහෙනම් දැන් මොකද වෙන්නේ? අවසාන මොහොතේ මූල්‍ය වාර්තා පිළියෙල කරන අවස්ථාවේ විකුණු භාණ්ඩවල පිරිවැය හොයන්න තමයි විකුණුම් පිරිවැය ගිණුම හදන්නේ. එතකොට ළමයි මේ ගැනුම් ගිණුමත් විකුණුම් පිරිවැය ගිණුමට කෙලින්ම මාරු කරනවා. ඉතින් ළමයි අන්තිම මොහොතේ මේ ගැනුම් ගිණුමට ආයේ දැන් 800 තියෙන්නේ. හිතන්න අපිට අවසාන මොහොතේ ගැළපිල්ලක් විදිහට කියනවා. තවත් භාණ්ඩ තොගයක් ගැනිලි කරලා තිනවා 200ක. දැන් ළමයි මේ වෙද්දී ඒ 200 කියන එක ගැළපිල්ලක් විදියට එන්නේ අවසාන මොහොතේ. එහෙනම් මේ ගැනුම් ඇතුලේ ඒ 200 නෑ. මොකද කලින් ගත්ත 100 විතරයි තියෙන්නේ. right? ඒ 100 විතරයි තියෙන්නේ අඩු කරලා මේ වෙද්දී. එහෙනම් ළමයි අපි මොකද්ද කරන්න ඕනේ? මේ ගැනුම් විදියට 800ක් ඇවිල්ලා විකුණුම් පිරිවැයට ඇවිල්ලා තින්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? එක්කෝ ආයේ මේ භාණ්ඩ ගැනිලි ගිණුම 200කින් හර කරලා බැර කරන්න ඕනේ ගැනුම් ගිණුම. එහෙනම් මේක බැර කරා නම් කීයද? 800න් 200ක් අඩු වුණා නම් එන්න ඕනේ 600යි. අපි මේ 600 මෙහෙම දානවා වෙනුවට ගැනිලි ගිණුමට මුකුත් ගැළපිල්ලක් කරන්නේ නැතුව අවසාන මොහොතේ අපි ඒක මේ 800ත් එන්නේ විකුණුම් පිරිවැයට නම් කෙලින්ම විකුණුම් පිරිවැයටම දිත්ත සටහන දානවා. ඒකයි මෙතන වෙනස. මොකක්ද එහෙනම්? මෙතනදී නම් තොග සාමාන්‍ය තත්ත්වයට යටතේ දිත්ත සටහන මොකක්ද උනේ? ගැනිලි ගිණුම හර කරා අපි හිතමු 100යි. ගැනුම් ගිණුම බැර කරා 100යි. දැන් මෙතන දිත්ත සටහන ඒක නෙමෙයි. දැන් ඇවිල්ලා අපි කෙලින්ම ආයේ මේ ගැනිලි ගිණුමට යාවත් කාලීන කරනවා ගේනවා වෙනුවට ඒකත් එන්නේ අවසානයේ විකුණුම් පිරිවැය ගිණුමට නම් කෙලින්ම විකුණුම් පිරිවැය ගිණුමටම දානවා. මොකද දිත්ත සටහන? તો ගැනිලි ගිණුම හර හර 200යි විකුණුම් පිරිවැය ගිණුම බැර 200යි. එන ළමයි මෙතන ගැනිලි ගිණුමට දානවා වෙනුවට ගැනුම් ගිණුමට දානවා වෙනුවට අවසාන විකුණුම් පිරිවැය ගිණුමට දානවා. මේක තමයි වෙනස. මෙන්න මේක විතරයි වෙනස. එහෙනම් ළමයි මොකද මේක ගැනුම් ගිණුම ලෙජරේ ඇතුලේ දැම්මට ඒක යවත් කාලේ නොකරට කමක් නැහැ. කෙලින්ම විකුණුම් පිරිවැය ගිණුමට දැම්මට මොකද මෙතනින් ගැනුම් ගිණුම ඉවත් වෙලා ඒක සම්පූර්ණයෙන් මාරු වෙන්නේ විකුණුම් පිරිවැය ගිණුමට. ඒ නිසා විකුණුම් පිරිවැය ගිණුමෙන්ම සටහන් කරනවා. එහෙනම් ළමයි ඒකයි ඔයාලා හැමතිස්සෙම භාණ්ඩ ගැනිලි නැත්තම් මෙන්න මේ දැන් මේ ඔක්කොගේම ඔයාලා දන්නවා එහෙනම් දැන් දිත්ත සටහන. භාණ්ඩ තොග ගැනිලි කරා නම් සාමාන්‍ය තත්ත්වයට දෙයි ගැනිලි ගිණුම හර ගැනුම් ගිණුම බැර තොගේ තියෙන ගැනුම් වල නිසා. තොග හානි නම් තොග හානි වියදම් ගිණුම හර ගැනුම් ගිණුම බැර දිත්ත සටහන තොගේන් භෞතිකව අඩු වෙන නිසා. තොග පරිත්‍යාග ගිණුම තොග පරිත්‍යාග කරා නම් තොග පරිත්‍යාග ගිණුම හර ගැනුම් ගිණුම බැර. දැන් ළමයි අවසාන මොහොතේදී අපිට ගැළපිල්ලක කියනවා නම් අපි ගැනුම් ගිණුමට ගැළපිල්ලක් නොකර ඒක කෙලින්ම විකුණුම් පිරිවැයට ගලපනවා. කොහමද? තොග හානි ගැනිලි ගිණුම හර විකුණුම් පිරිවැය ගිණුම බැර. ගැනිලි වලට ගැනුම් වලට නෙමෙයි දාන්නේ විකුණුම් පිරිවැයට. තොග පරිත්‍යාග ගිණුම හර විකුණුම් පිරිවැය බැර. ඇයි මේ විකුණුම් පිරිවැය බැර කරන්නේ? තොගයක් හානි වුණා නම් තොගයක් ගැනිලි කරලා තියෙනවා නම් තොගයක් පරිත්‍යාග කරලා තියෙනවා නම් මේ විකුණුම් පිරිවැයෙන් අපි හොයන්නේ විකුණු භාණ්ඩවල පිරිවැය.
විකුණු භාණ්ඩවල පිරිවැය නම් හොයන්නේ විකුණපු භාණ්ඩ ඇතුලේ තියෙන්න විදියක් නැහැ. අයිතිකරු ගෙදර ගෙනිච්ච භාණ්ඩ ටික. ඇයි ළමයි ඒ ටික විකුණුවේ නැහැ? අපි පරිත්‍යාග කරපු භාණ්ඩ ටික විකුණපු භාණ්ඩවල පිරිවැය ඇතුලේ තියෙන්න විදියක් නැහැ. ඇයි ඒව විකුණලා නැහැ? තොගයක් හානි වුණා නම් ඒක විකුණු ඇතුලේ තියෙන්න විදියක් නැහැ. එහෙනම් ඒකේ පිරිවැය ඇතුලේත් නැහැ. ඒකයි අපි විකුණුම් පිරිවැය ගිණුමෙන් බැර කරන්නේ. මෙතන ළමයි අපි ඕක බැර කරන්න හේතුව ළමයි අපි ගැනුම් කරාට තොගය භෞතිකව නැති නිසා අපිට මේවා ගලපන්න තියෙන එකම තැන තමයි ගැනුම් ගිණුම. එහෙනම් ඒක එතනින්ම අඩු කරලා නම් විකුණුම් පිරිවැය හොයන තැනට ගේන්නේ. මේවා ආයේ අලුතෙන් විකුණුම් පිරිවැය ඇතුළේදී අඩු කරන්න දෙයක් නැහැ. එහෙනම් අන්න ඒක නිසා තමයි ළමයි මෙන්න මේ සමහර වෙලාවට ඔයාලා මූල්‍ය වාර්තා කට්ටලේ ආදායම් ප්‍රකාශය හදද්දී ආරම්භක තොගයට ගැනුම් එකතු කළා ආපසු යවුම් අඩු කරාට පස්සේ සමහර වෙලාවට එනවා මෙන්න මේ තොග ගැනිලි. සමහර වෙලාවට තොග හානි වෙනවා. සමහර වෙලාවට තොග පරිත්‍යාග වෙනවා. සමහර වෙලාවට කියන්නේ අර අන්තිම මොහොතේ මේ වෙද්දි ලෙජරේ සටහන් කරලා නැත්තම් එහෙම. නැත්තම් සමහර වෙලාවල් වල තියෙනවා අපි ඒක ගන්නෙ නැහැ. ඇයි ගන්නෙ නැත්තේ? මේ වෙද්දි ලෙජරේට පිටපත් කරලා නම් අදාළ දිත්ත සටහන ගිණුම්ගත කරලා නම් ළමයි මේ වෙද්දිත් ගැනුම් වලින් ඒක අඩු වෙලාමයි තියෙන්නේ. ගැනුම් වලින් අඩු වෙලා නම් නැවත අපි ඒවා විකුණුම් පිරිවැය හොයද්දී ආයෙ අඩු කරන්නේ නැහැ. රයිට්? අන්න ඒකයි ඔය කියන සිද්ධිය. එහෙනම් ළමයි අපි දැන් මෙතන තමයි දිත්ත සටහන තියන්න යන්නේ. මෙන්න මේ කතාව නිසා තමයි ඔයාලට කියන්නේ ළමයි මේවා මේ මූල්‍ය වාර්තා වලට විතරයි ගලපන්නේ. මේ කියන එක කෙලින්ම මූල්‍ය වාර්තාවට නම් නෙවෙයි ළමයි. මේක ලෙජරේ ජර්නල් සටහනක් දාලා ජර්නල් වවුචර් එකක් දාලා ජර්නල් සටහනක් දාලා ලෙජරේට පිටපත් කරලා ශේෂ පරීක්ෂම යාවත් කාලීන කරලා ගැළපිලිත් එක්ක වෙනස්කම් කරලා ඊට පස්සේ මූල්‍ය தত্ত্ব ප්‍රකාශය මූල්‍ය නැත්නම් ආදාය ප්‍රකාශය නැත්නම් මූල්‍ය වාර්තා පිළියෙල කරන්නේ. ඕක තමයි ළමයි ක්‍රියාවලිය. හරි එහෙනම් අපි යන් දිත්ත සටහන් වලට මේක මම කිව්වේ තව ඉස්සරහට මේක තව චුට්ටක් පැහැදිලි කරන්නම් ගණන් හදද්දී. හරි ළමයි. එහෙනම් අපි කෙලින්ම ගානට යමු. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? පිරිවැය 8000ක් වූ භාණ්ඩ තොගයක් ගින්නක් නිසා හානියට ලක් වෙලා තිනවා. එහෙනම් ලේසි ළමයි. තොග හානි කියන්නේ වියදමක්. එහෙනම් තොග හානි වියදම් ගිණුම හර 4 වෙනි එක. තොග හානි වියදම් ගිණුම හර ළමයි තොග හානි වියදම මේ වෙලාවේ සම්පූර්ණයෙන්ම 8000යි. right තොග හානි වියදම් ගිණුම හර දැන් බැර කරන්නේ කොහෙද? සාමාන්‍ය එදිනදා ජීවිතයේ ගිණුම්කරණය කරගෙන යද්දී නම් අපි බැර කරනවා තොගයේ භෞතිකව ඉවත් වීම ගැනුම් ගිණුමෙන් තමයි අපිට ගලපන්න තියෙන එකම තැන. එහෙනම් ගැනුම් ගිණුම බැර කරන්න තිබුණා. මොකද ළමයි මම කිව්වේ ඒකයි මේ ගැනුම් ගිණුම ඔය කවුරු කොහොම කොයි විදියට කිව්වත් මේක වියදමක් කියලා ගැනුම් කියන්නේ. වියදමක් කියන්නේ ගැනුම් නෙමේ විකුණු භාණ්ඩවල පිරිවැය ගැලපුම් සංකල්පයට අනුව විකුණුම් පිරිවැය. එහෙනම් ගැනුම් කියන්නේ ව්‍යාපාරය ඇතුලේ හැංගිලා තියෙන තොගය. එහෙනම් තොගයක් හානි වුණා නම් භෞතිකව තොගය විනාශ වෙලා යනවා නැති වෙලා යනවා. එහෙනම් භෞතිකව තොග වත්කම ඉවත් වෙනවා. එහෙනම් තොගය අපි කලින් ඒකයි ඔයාලා ගිණුම් කරන සමීකරණයේදී මොකද කරේ? තොගයක් හානි වුණා නම් තොග ගිණුම අඩු කරා 8000කින් තොග හානි වියදම් ගිණුම වැඩි කරා එක්කෝ 8000කින් නැත්තම් අයිතිකරුගේ අයිතිය අඩු කරා මොකද අලාභයක් නිසා. right එහෙනම් තොග හානි වියදම හඳුනාගත්තා. දැන් තොගයෙන් අඩු වෙන්න ඕනේ. හැබැයි තොගේ තියෙන තැන් දෙකක ආරම්භක තොගේ සහ ගැනුම් වල. එහෙනම් ගැනුම් වලින් බැර කරන්න තිබුණා සාමාන්‍ය තත්ත්වයට. දැන් ළමයි ගැනුම් වලින් බැර කරන්න යන්නේ නැහැ. මොකද මූල්‍ය වාර්තා පිළියෙල කරන අන්තිම මොහොතේ
මේක ළමයි ගැනුම් වලට දාලා ආයෙ ඒක නිවැරදි කරලා ඒක නිවැරදි කරත් ආයෙ ගේන්නේ විකුණුම් පිරිවැයට. මතකද? විකුණුම් පිරිවැයට. මොකද ආරම්භක තොගයට ගැනුම් එකතු කරනවා. එහෙනම් විකුණුම් පිරිවැය ගිණුමට තමයි අවසාන එන්නේ. එහෙනම් මේක ආයෙ නිවැරදි කරලා විකුණුම් පිරිවැය ගිණුමට ගේනවා වෙනුවට දැනට තියෙන ගැනුම් එක ඒකට කිසිම දෙයක් කරන්න නැතුව ඒක කෙලින්ම විකුණුම් පිරිවැය ගිණුමට ගේනවා. අවසානයේ අපි මේ තොග හානියක කෙලින්ම විකුණුම් පිරිවැයට ගලපනවා. ඇයි? විකුණු භාණ්ඩවල පිරිවැය ඇතුලේ විනාශ වෙච්ච තොගේ තියෙන්න විදියක් නැහැ. එහෙනම් විකුණුම් පිරිවැය ගිණුම විකුණුම් පිරිවැය ගිණුම බැර 8000යි. හැබැයි ළමයි අපි මෙතන කරේ තොග හානිය පාඩුව හඳුනාගත්තා. භෞතිකව තොගය අඩු වෙච්ච නිසා ඒක හඳුනාගත්තා. නැත්තම් විකුණු භාණ්ඩවල පිරිවැය ඇතුලේ තියෙන්න ඕනේ නැති නිසා එතනින් ඉවත් කරා. දැන් ළමයි ඊළඟ කොටස එතනින් නතර වෙලා බෑ. අපිට කියනවා රක්ෂණ වන්දියක් දෙන්න එකඟ වුණාලු. නැත්තම් ලැබීමට නියමිතයිලු. එහෙනම් ළමයි ලැබීමට නියමිතයි. තවම ලැබිලා කියන්නේ නැහැ. භාෂාව වැදගත්. තවම ලැබිලා කියන්නේ නැහැ. ලැබීමට නියමිතයි. වක්‍රාකාරයෙන් ඒ කියන්නේ එකඟයි. එහෙනම් වන්දියක් අපිට ලැබෙනවා නම් සැබෑ හානිය 8000ක් නෙමෙයි. තොගය හානි වුණා තමයි 8000. වියදම 8000යි. වන්දි නොතිබුණා නම්. හැබැයි වන්දියෙන් අපිට 4500ක් ගෙවන්න එකඟ වුණා නම් ළමයි ඇත්තටම පාඩුව 3500යි. ඇයි? අද ලැබුණ නැති වුණාට ඊළඟ කාලච්ඡේදේ හරි මේ වෙද්දි ලැබුණ නැති වුණාට ඊළඟ කාලච්ඡේදේ හරි මේ 4500 ලැබෙනවා. එහෙනම් ලැබිය යුතු වන්දි කියන්නේ ව්‍යාපාරයේ වත්කමක්. හැබැයි ළමයි මේ වන්දිය නිසා මොකද්ද? ලද වන්දි කියන්නේ ආදායමක් නෙමෙයි. ලැබිය යුතු වන්දි කියන්නේ ආදායමක් නෙමෙයි. හානියක් අවම කිරීමක්, පාඩුවක් අවම කිරීමක්, වියදමක් අවම කිරීමක්. එහෙනම් වියදමක් අඩු වෙනවා කියන්නේ අදාළ වියදම් ගිණුම බැර. මොකද්ද වියදම? තොග හානි වියදම 8000යි කියලා හඳුනාගත්තට වන්දියෙන් මේ වියදම් ගිණුම බැර කරනවා කියන්නේ 4500ක් අඩු කරනවා. එහෙනම් අවසානයේ වියදමක් විදියට ආදායම් ප්‍රකාශයේ වෙනත් වියදම් යටතට යන්නේ 3500යි. එහෙනම් ditth සරාණ මොකද්ද? මුදලින් ලැබුණා නම් වන්දිය මුදල් ගිණුම හර තොග හානි වියදම් ගිණුම බැර කරනවා. හැබැයි දැන් ඇවිල්ලා මුදලින් නෙමෙයි ලැබුණේ. ලැබිය යුතුයි. එහෙනම් ලැබිය යුතුයි කියන්නේ වත්කම. අනාගතේ ලැබිය යුතුයි. එහෙනම් ලැබිය යුතු වන්දි ගිණුම රක්ෂණ වන්දි ගිණුම හර 4500යි. බැර කරන්නේ මොකද්ද ළමයි? රක්ෂණ වියදම 8000යි කියවට වියදම 8000යි නෙමෙයි වන්දිය ලැබෙන නිසා වියදම අඩු වෙනවා. එහෙනම් වියදමක් අඩු වෙනවා නම් බැර තොග හානි වියදම් ගිණුම තොග හානි වියදම් ගිණුම බැර 4500යි. හරි ළමයි. ළමයි තව කෙනෙකුට හිතෙන්න පුළුවන් සර් ඉතින් ලද රක්ෂණ වන්දි කියලා ගිණුමක් බැර කරොත් මොකද වෙන්නේ කියලා. මේ තොග හානි වියදම් ගිණුමට බැර කරනවා වෙනුවට ඇත්තටම ළමයි අපිට එහෙම හිතෙන්නේ නැද්ද? රක්ෂණේ තොග හානිය වෙනුවෙන් තමයි අපිට ලැබෙන්නේ. හැබැයි අපිට ලද රක්ෂණ වන්දි ගිණුම නැත්තම් ඒ කියන්නේ මේ රක්ෂණ වන්දි ආදායමක් විදිහට හඳුනා ගන්න බැරි නිසා තමයි අදාළ ගිණුමෙන් වියදමක් විදිහට අපි අඩු කරන්නේ. වියදම අඩු කරන්නේ රක්ෂණ වන්දි ගිණුම බැර කරන්න බැරිද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මොකක්ද ළමයි? තොග හානි ගිණුම තියෙනවා. මේ වව ටිකක් ඔයාලා හිතන පැත්ත ටිකක් වෙනස් කරන්න හදන්නේ. මොකද්ද? ඔන්න තොග හානි. තොග හානි. මේ මොකද්ද ළමයි? රක්ෂණ වන්දි. ළමයි තොග හානියක් වුණා. තොග හානි වියදම් ගිණුම හර 8000යි. right. හර කරා. වියදම හඳුනාගත්තා. මේක වියදම් ගිණුම. දැන් ළමයි මේ රක්ෂණ වන්දි ගිණුම ළමයි ආදායමක් විදියට ගන්න බෑනේ. මේ වියදමට අදාළව තමයි ලැබුණේ. නැත්තම්
මෙතන මොකද වෙන්නේ? තොග හානි වියදම් ගිණුම බැර වෙනකොට රක්ෂණ වන්දි ගිණුම බැර කරන්න තිබුණා. ඒක ආදායමක් විදිහට හඳුනා ගන්න එක පටහැනි. ආදායමක් නෙමේ මේ වියදම අඩු කිරීම. එහෙනම් බැර කරන්න පුළුවන් රක්ෂණ වන්දි ගිණුම බැර කරන්න පුළුවන් කාට හරි ඕන නම් දිත්වසදාන ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම හර ඒක වත්කම නැත්තම් මුදල් ලැබුණා නම් මුදල් ගිණුම හර මුදල් පාලන ගිණුම හර රක්ෂණ වන්දි ගිණුම බැර කරන්න ඕනේ කොහොමද? තොග හානි ගිණුමට බැර කරත් රක්ෂණ වන්දි ගිණුමට කරත් බැරම තමයි. කීය තමයි 4500යි. මෙතනදී වෙන්නේ මොන වගේ දෙයක්ද? මම මේක පෙන්නන්නම් මෙහෙම. ඔයාලට ගැනිලි අපි ඉස්සර මොකද කරේ? අයිතිකරු ගැනිලි කරා නම් ගැනිලි නිසා මොකද්ද වෙන්නේ? හිමිකම අඩු වෙනවා. හිතන්න ප්‍රාග්ධන ගිණුමේ තියෙනවා 8000. ප්‍රාග්ධන ගිණුමේ තියෙන්නේ බැරටනේ. ප්‍රාග්ධන ගිණුමේ බැරට තියෙනවා 8000. ගැනිලි ගිණුම හරට ළමයි 4500ක්. ළමයි ඔය ගැනිලි ගිණුමට දාන්න නැතුව අපිට කෙලින්ම දාන්න තිබුණා ප්‍රාග්ධන ගිණුමට. හැබැයි කෙලින්ම දානව වෙනුවට අපි කොහෙටද දැම්මේ? වෙනම ගිණුමකට දැම්මා. එහෙනම් ළමයි කාලච්ඡේදයේ අවසානයේ මොකද කරන්නේ? ගැනිලි ගිණුමේ ශේෂය මාරු කරනවා ප්‍රාග්ධන ගිණුමට. 4500යි 4500යි 4500 කොහෙටද මාරු කරන්නේ? ප්‍රාග්ධන ගිණුමට. ප්‍රාග්ධන ගිණුමට හර කරනවා ගැනිලි කියලා. ගැනිලි කියලා කීයද? 4500යි. බලන්න ළමයි අවසානයේ මොකද වෙන්නේ කියලා? 8000යි 3500 ගෙන් ශේෂය පාගේ ශේෂය ඊගේ 3500. එහෙනම් ළමයි මේම ගිණුමක් තියන්න නැතුව කෙලින්ම එකපාරම මුදල් ගැනිලි කරා නම් මුදල් පාලන ගිණුම බැර කරලා අපිට හර කරන්න තිබුණා ප්‍රාග්ධන ගිණුම. right බාණ්ඩ තොගයක් ගැනිලි කරා නම් ගැනුම් ගිණුම බැර කරලා ගැනිලි ගිණුම හර කරනවා වෙනුවට අපිට ගැනිලි ගිණුම වෙනුවට ප්‍රාග්ධන ගිණුම හර කරන්න. එහෙනම් දැන් ඔයාලා දන්නවා මෙහෙම කරොත් අවසානයේ මේ විදිහට ගේනවා. එහෙනම් මෙහෙම කරත් අවසානයේ අපිට ගේන්න වෙනවා. මේක මෙහෙම තිබුණා නම් මොකද වෙන්නේ? 4500යි 4500යි 4500 කොහෙටද මාරු කරන්නේ? මාරු කරනවා තොග හානි වියදම් ගිණුමට. එහෙනම් තොග හානි කියලා ලියනවා. තොග හානි වියදම් ගිණුම බැර කරනවා 4500යි. මොකද ළමයි රක්ෂණ වන්දි කියලා. එහෙමනම් අපි ශේෂ කරනවා 8000යි මේක හිමිකමක් නිසා ශේෂය පාගේ ගියාට ආරම්භක ශේෂ අවසන් ශේෂ තිබුණාට මේක තොග හානි කියන්නේ වියදමක් නිසා ලාභ ගිණුමට මාරු කරන්න කීයද ළමයි? 3500 ලාභ ගිණුමට මාරු කරන්න. එහෙනම් ළමයි මෙතනදි කරේ රක්ෂණ වියදම් ලද දේතා රක්ෂණ වියදම් රක්ෂණ වන්දි කියලා ගිණුමක් හඳුනා ගන්නවා වෙනුවට කෙලින්ම අපි තොග හානි ගිණුමට ගැලපුවා. කාලච්ඡේදයේ අවසානයේ ඉඳලා මේකට මාරු කරනවා වෙනුවට කෙලින්ම ගැලපුවා. හරි ළමයි. ඔයාලට මේක ලොකුවට අදාළ නැහැ. ඔයාලා සාමාන්‍යයෙන් පුරු වෙලා තියෙන විදිය නිසා. හැබැයි නිකමට හරි හිතන්න යම් කිසි අවස්ථාවක ඔයාලගේ ශේෂ පරීක්ෂුමේ දීලා තියෙනවා නම් කාලච්ඡේදයේ අවසානයේ තොග හානි කියලා 8000ක් දීලා තියෙනවා. අපිට තොග හානි තොග හානි වෙනුවෙන් රක්ෂණ වන්දි කියලා වෙනම ගිණුමක බැරට ශේෂයක් තියෙනවා ළමයි. මේ දෙක මේ ගැළපිල්ල කරලා අවසානයේ සුද්ධ ප්‍රතිඵලය තමයි තොග හානි කියලා අපිට දාන්න වෙන්නේ. එහෙනම් මෙවැනි අවස්ථාවක් හමු විය හැකි අවබෝධ කරගන්න එක වැදගත්. එහෙනම් තොග හානි වියදම 8000ක් උනන්ට ඒකට අදාළ රක්ෂණ වන්දිය මෙහි වෙනම ගිණුමක තියෙනවා නම් එහෙනම් අවසානයේ මොකද්ද විතහනා? රක්ෂණ වන්දි ගිණුම හර 4500යි තොග හානි වියදම් ගිණුම බැර 4500 අවසානයේ සැබෑ තොග වියදම වෙන්නේ 3500. ඒක තමයි ලාභ ගිණුමට මාරු වෙන්නේ. right මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හරි ළමයි.
ළමයි මට උගන්වන්න ඕනේ එයාලට මේ ගාන විතරක් හදන්න නෙමේ ඒකයි වෙන්න පුළුවන් දේවල් තව ඔයගලන්ට තේරුම් ගන්න ඕනේ දේවල් දෙන්නේ මොකද මේ ගාන විභාගෙට එන්නේ නෑලා right එහෙනම් අපි ඒකයි සමහර වෙලාවට පොඩි කාලයක් යනවා නමුත් ඔයගොල්ලෝ ගන්න දැනුම තමයි වැදගත් වෙන්නේ right ළමයි එහෙනම් එකත් හරි ඊට පස්සේ 2020 6:30 වන දින සිට බලපාන පරිදි ආයතනයේ විසින් වර්ෂයක් සඳහා 60000ක මෝටර රථ රක්ෂණ ඔප්පුවක් මිලදීගෙන ඇත. එම මුළු මුදලම ඉදිරියට ගෙවූ මෝටර රථ රක්ෂණ ගිණුමට හර කර ඇත. ළමයි බලන්න වැදගත් කාලයක් සඳහන් වෙන අවස්ථාවක ආදායම් වියදම් හඳුනාගත්තී කාලය වැදගත්. එහෙනම් ඔයගොල්ලෝම ඔයාලා දන්නවා උපලබ්ධි සංකල්පයේදීත් කාලය වැදගත්. උපලබ්ධි සංකල්පයේදී කියන්නේ කොයි මොහොතේද ආදායම හඳුනාගත යුත්තේ කියන. ඒ වගේම තමයි ළමයි උපචිත සංකල්පයේදීත් කියන්නේ කාලච්ඡේදයට අදාළ ආදායම. ඊට පස්සේ ඔයාලට මතකයි ආදායම් වියදම් නිර්වචනයේ කාලච්ඡේදයට අදාළ කියලා තමයි පටන් ගන්න. අපි ඔය ඔක්කොම කතා කරලා තින්නේ මේ වෙද්දී. හරි. එහෙනම් කාලය වැදගත්. මොකද ළමයි අපි මූල්‍ය වාර්තා පිළියෙල කරන්නේ කවදාද 2020 එහෙනම් අපේ ගිණුම් කරන කාලච්ඡේදය කවදද ළමයි 2020 1 සිට මූල්‍ය වාර්තා පිළියෙල කරන කාලච්ඡේදය 2020 12:31 මේක තමයි ළමයි මූල්‍ය වාර්තා පිළියෙල කරන කාලච්ඡේදය මේක මොකද්ද කියන්නේ 2020 6:30 දිනට බලපාන පරිදි ආයතනය විසින් 2020 6:30 දිනට බලපාන පරිදි ඒ කියන්නේ ළමයි හරියටම මාස 6කට පස්සේ 2020 6:30 දිනට බලපාන පරිදි මොකද ළමයි ආයතනය විසින් වර්ෂයක් සඳහා 60000ක මෝටර රථ රක්ෂණ ඔප්පුවක් මිලදීගෙන ඇත. ළමයි මේ වගේ දේවල් වලට ප්‍රායෝගික දැනුම වැදගත්. මෝටර රථ රක්ෂණයක් කියන්නේ ළමයි නේ අවුරුද්දෙන් අවුරුද්ද රක්ෂණ අපි වාහනයක් පාරට දානවා නම් අවම මෝටර රථ ප්‍රවාහන පනත යටතේ කියනවා ළමයි අවම තර්ඩ් පාර්ටි රක්ෂණයක්වත් නැත්නම් කියන්නේ තෙවන පාර්ශව රක්ෂණයක්වත් තියෙන්න ඕනේ කියලා. ඔයාලා BS වල රක්ෂණ පාඩමේදී ඔබ ඉගෙන ගන්න. එතකොට ළමයි තර්ඩ් පාර්ටි රක්ෂණයක්වත් තියෙන්න ඕනේ කියන්නේ හානියක් වුණොත් අඩුම බාහිර තුන්වෙනි පාර්ශවයට හරි. ඒ කියන්නේ රථයට අපේ රථයට ගෙවන්නෙත් නෑ. රථේ යන මගීන්ටවත් රථේ තියෙන බඩු වලටවත් නෙමෙයි ගෙවන්නේ. මේක නිසා තුන්වන පාර්ශවයකට හානියක් වෙනවා නම් නැත්නම් බාහිර පාර්ශවයකට හානියක් වෙනවා නම් ඒගොල්ලන්ට ගෙවනවා තුන්වෙනි පාර්ශවයට. එහෙනම් තාප්පයක් කැප්පුණා නම් තාප්පෙට තමයි ගෙවන්නේ. නේ මිනිස්සෙක් කැප්පුණා නම් මිනිස්සයාට තමයි වන්දි ගෙවන්නේ. රයිට් අන්න ඒ වගේ. එතකොට තර්ඩ් පාර්ටි රක්ෂණයක්වත් අනිවාර්යෙන් තියෙනවා. නේද? රක්ෂණ ගිවිසුම මෝටර රථ රක්ෂණ ගිවිසුමක් කියන්නේ එතෙන් සිට ඉදිරියට අවුරුද්දක කාලයක් සඳහා. ඒ කියන්නේ ළමයි ඊළඟ අවුරුද්දේ ඒ කියන්නේ 2021 5යි 6:30 කියන්නේ ඊළඟ අවුරුද්දේ 2021 6:30 2021 6:30 දක්වා රක්ෂණ ආවරණය සැලසෙනවා. එන අවුරුදු 12ක කාල ඡේදයේ රක්ෂණ ඔප්පුව. හැබැයි ළමයි මෙන්න මූල්‍ය වාර්තා පිළියෙල කරන කාලච්ඡේදය. වාර්තා කරන කාලය. එන ළමයි අපි 60000ක් ගෙවලා තිබුණාට මේ 60000 මෙන්න මේ මාස 6ට අදාළ කොටස තමයි අපේ වියදම. මේ මාස 6ට අදාළ කොටස වියදම. මෙන්න මේ මාස 6ට අදාළ කොටස වත්කමක්. මොකද්ද වත්කම? කලින් කළ වියදම්. මේ මාස 6 කලින් කළ වියදම් වෙනවා. right එහෙනම් මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? ඉදිරියට ගෙවු මුළු මුදලම මුළු මුදලම ඉදිරියට ගෙවු මෝටර රථ රක්ෂණ ගිණුමට හර කරලා තියෙනවා. තමයි 60000 12න් බෙදුවොත් 5000යි. එතකොට මාසයකට රක්ෂණ වියදම වෙන්න ඕනේ 5000යි. ඒක 6න් වැඩි කරොත් 30000යි. එහෙම නැත්නම් මාස 6 අවුරුදු 2න් බෙදුවොත් මේක 2න් බෙදුවොත් 30000.
30000ක් කාලච්ඡේදයේ වියදම ඉතුරු 30000 ඉදිරියට කළ වියදම් ඊළඟ අවුරුද්දට කරපු වියදම ව්‍යාපාරයේ වත්තම right දැන් හැබැයි මොකද කරලා තින්නේ මුළු මුදලම 60000ම රක්ෂණ වියදම් ගිණුමට ඉදිරියට කළ රක්ෂණ ඔප්පු මිලදී එම මුදල ඉදිරියට ගෙවූ මෝටර රථ රක්ෂණ ගිණුමට හර කරලා තින්නේ එහෙනම් වත්කමක් විදියට මේ 60000ම හර කරලා තින්නේ දැන් මේ ගැළපිල්ලට අදාළවත් මම කියන්නම් නැත්නම් සාමාන්‍ය දිත්ත සටහනත් මම කියන්නම් සාමාන්‍යයෙන් වුණා නම් ළමයි 60000ම ගෙවන අවස්ථාවේදී නේද මේක කාලච්ඡේදයට අදාළ වියදම අදාළ වියදම් ගැළපිල්ල කියලා තියෙනවනේ 60000ක් ගෙවලා තියෙනවා මේ වෙද්දි කිසිම සටහනක් තියලා නැහැ කියලා ගැළපිල්ල කියලා තිබුණා නම් මොකද වෙන්නේ දිත්ත සටහන් විදියට යනවා නම් මුදල් පාලන මේ වියදම රක්ෂණ වියදම් ගිණුම හර 30000යි මුදල් පාලන ගිණුම බැර 30000යි ඉදිරියට කළ රක්ෂණ වියදම් ගිණුම හර 30000යි වත්කම මුදල් පාලන ගිණුම බැර 30000යි ජර්නල් සටහන් එකපාර ලියනවා නම් නේද රක්ෂණ වියදම් ගිණුම 30000යි හර ඉදිරියට කළ රක්ෂණ වියදම් ගිණුම හර 30000යි මුදල් පාලන ගිණුම බැර 30000යි එහෙම කරන්න තිබුණා හැබැයි මේ වෙද්දි කරලා තියෙන දිත්ත සටහන මොකද්ද මුදල් පාලන ගිණුම බැර 60000යි ඉදිරියට කළ රක්ෂණ වියදම් ගිණුම 60000ක් හර කරලා තියෙනවා ඒක වැරදි ඉතිරි 30000 අපි දැන් කොහෙන්ද ඉදිරියට කළ රක්ෂණ වියදම් කියන වත්කම් ගිණුමෙන් ඉවත් කරලා වියදම හඳුනා ගන්න ඕනේ 30000 එහෙනම් ළමයි මේ ගැළපිලි කියලා ඔයාලා ඉගෙන ගන්න මේ වෙලාව වැරදි නිවැරදි කිරීම right වැරදි නිවැරදි කිරීම මේකයි ළමයි මුල් කාලේ මුල් දේවල් වලට වැඩි ප්‍රමුඛතාවයක් දුන්නේ එහෙනම් දිත්ත සටහන පස්වෙනි එක මෝටර රථ රක්ෂණ වියදම් ගිණුම ගිණුම හර 30000යි ඉදිරියට කළ ඉදිරියට ගෙවූ මෝටර රථ රක්ෂණ ගිණුම මෝටර රථ රක්ෂණ ගිණුම බැර 30000යි හරි ළමයි ඊළඟට යන්න 2020-12-31 අවසන් මාස 3ක කාලච්ඡේදය සඳහා ගොඩනැගිලි කුලිය 5000ක ඒ 2021 ජනවාරි මාසයේ ගෙවා ඇත. ළමයි 2021-12-31 අවසන් වන මාස 3ක කාලච්ඡේදය සඳහා ගොඩනැගිලි කුලිය 5000යි. ළමයි අවසන් මාස 3ක කාලය සඳහා තමයි 5000. එතකොට වචනේ සිංහල භාෂාව වැදගත්. 2021-12-31 අවසන් වන 31 දිනෙන් අවසන් වන මාස 3ක කාලච්ඡේදය සඳහා ගොඩනැගිලි කුලිය. නමුත් ළමයි මාසික කුලිය කියලා තිබුණා නම් මේකේ 15000ක් වෙනවා මාස 3ට. හැබැයි මෙතන කියන්නේ අවසන් වන මාස 3ක කාලච්ඡේදය සඳහා ගොඩනැගිලි කුලිය 5000කි. එය 2021 ජනවාරි මාසයේදී ගෙවා ඇත. ඒ කියන්නේ ළමයි 2021 ජනවාරි මාසයේ නම් ගෙවන්නේ මූල්‍ය වාර්තා පිළියෙල කරන්නේ 12/31ට නම් 12/31 දිනට තවමත් මේක ගෙවලා නැහැ. ගෙවලා නැත්තම් මේක වියදමක් ගෙවිය යුතුයි. එහෙනම් වියදම හඳුනා ගන්නත් ඕනේ. අදාළ වියදම් ගිණුම හර ගෙවිය යුතුයි කියන්නේ උපචිත වගකීමක්. කාලච්ඡේදය අවසන් වන දිනට ගෙවිය යුතුයි. එහෙනම් 6 වෙනි එක ගොඩනැගිලි කුලිය වියදම් ගිණුම හර හර 5000යි ගෙවිය යුතු ගොඩනැගිලි කුලිය නැත්නම් උපචිත ගොඩනැගිලි කුලිය ඒක වගකීමක්. එහෙනම් උපචිත ගොඩනැගිලි කුලී වියදම් ගිණුම බැර 5000යි. right ඊළඟ එක ණයගැතියන් වර්ෂය තුල ලැබුණු 5000ක මුදල අයිතිකරු විසින් තම පෞද්ගලික ප්‍රයෝජනයට රැගෙන ගිහිල්ලා තියෙනවා. ඔයාලා දන්නවා ණයගැතියන්ගෙන් මුදලක් ලැබුණා නම් ණයගැතිය අඩු වෙනවා. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට ගෙනිච්චා නම් ඒක ගැනිලි වෙනවා, හිමිකමෙන් අඩු වෙනවා. එහෙනම් ගැනිලි ගිණුම හර ගැනිලි ගිණුම හර 5000යි
ණය ගැතියෝ ගෙවපුවා සටහන් වෙලා තින්නේ. එහෙනම් ගැළපෙල කියන්නේ තාම සටහන් කියලා නෑ. එහෙනම් ණය ගැති පාලන ගිණුම පෙර 5000යි. ණය ගැති පාලන ගිණුම පෙර 5000යි. අටවෙනි එක බලමු ළමයි මොකක්ද කියන්නේ? right ව්‍යාපාරයේ විසින් 2023 දිනට ව්‍යාපාරයේ විසින් 2023 දිනට 30000ක් ආයෝජනය කර ඇති අතර මේ සඳහා වාර්ෂිකව 112ක පොලි අනුපාතිකයක් වන අතර අවසන් කාර්තුව සඳහා වන පොලිය තවමත් ලැබී නොමැත. ළමයි දින කාල වකවානු අනිවාර්යෙන් වැදගත් මේ වගේ ආදායම් වියදම් සම්බන්ධයෙන් යද්දී අනිත් වත්කම් වකීම් හිම්කම් හඳුනගද්දිත් ඒක වැදගත්. right මොකද්ද? අපි දැන් දන්නවා අපි මූල්‍ය වාර්තා පිළියෙල කරන්නේ 2020 1 සිට 2020 12:31 දිනට. හැබැයි මෙතන බලන්න වැදගත්. දැන් 2020 3:31 දිනෙන් ළමයි මාස 3ක් ගියාට පස්සේ 2020 3:31 දිනෙන් මෙතන මාස 3ක් ගියාට පස්සේ 31 දින 30000ක් ආයෝජනය කර ඇති අතර මේ සඳහා වාර්ෂිකව 112ක පොලි අනුපාතයක් වන අතර වාර්ෂිකව 112ක් වන අතර පොලිය තවමත් ලැබී නොමැත. පොලිය ලැබිලා නැත්තේ අවසන් කාර්තුවේ. ඒ කියන්නේ ළමයි 100ට වාර්ෂිකව ගත්තොත් මේ පොලිය අවුරුද්දකට හැදුවා නම් 2020 3:31 ඉඳලා ඔයාට අවුරුද්දක පොලිය කියන්නේ 2021 3:31 දක්වා මෙන්න මේ අවුරුද්දටම පොලිය හම්බ වෙනවා. අවුරුද්දටම පොලිය ඇවිල්ලා 112යි. right? ඒ කියන්නේ 30000 වැඩි කිරීම 112යි. බිංදු දෙකට බිංදුවක් කැපුවා 3 වරක් 12 36යි. බිංදු දෙකයි කියන්නේ 3600යි. මේ අවුරුද්දටම පොලිය 3600යි. හැබැයි අපිට කියන්නේ ලැබිලා නැති කොටස විතරයි. ප්‍රශ්නයක් තියෙනවා ළමයි මැසේජස් 3ක් විතර තියෙනවා බලමු. වීඩියෝ එක ප්‍රීස් වෙනවා කියලා දිනවා පුතේ මටත් තාම මේක කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න මටත් ඒක තේරෙනවා මම තාම try කරනවා settings වලින් හදාගන්න දන්න කවුරු හරි ඉන්නවනම් මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න ළමයි නැත්නම් මම වෙන ඔප්ෂන් එකකට ඉක්මනටම යන්නම් right ඊට පස්සේ සර් ගෙවල් කුලිය කලින් අඳුරගෙන හිටියා වෙන්න බැරිද සර් 6 වෙනි ගැළපිල්ල ගෙවල් කුලිය ආදායම කලින් කුලි අඳුරගෙන හිටියා වෙන්න බැරිද තමයි බලමු ගෙවල් කුලිය අදාළ වෙන්නේ 6 වෙනි ගැළපිල්ල 2020 12:31 දිනෙන් අවසන් මාස 3 කාලච්ඡේදය සඳහා ගොඩනැගිලි කුලිය 5000ක එය 2020 ජනවාරි මාසයේදී ගෙවා ඇත ළමයි මෙහෙමයි මේක තමයි මම කිව්වේ ඔයා කොච්චර හොඳයි මෙහෙම ප්‍රශ්න හිතෙන එක මොකද මම සාර්ථකයි කියලා හිතනවා ඔයාලා ගානක් දිහා බලන කෝණේ දැන් වෙනස් වෙලා තියෙන එකක් දෙවෙනි එක තමයි ළමයි අපි කොච්චර තියරි දැනගෙන හිටියත් වැඩක් නැහැ ළමයි අපිව අමාරුයි දාන්නේ භාෂාව. මෙතන මොකද්ද තියෙන වැරද්ද? තොරතුරු අඩුයි. මම කිව්වා අපි අමාරුයි දාන්න පුළුවන් එක්කෝ තොරතුරු අඩුවෙන් දීලා නැත්නම් භාෂාව නිසා. මෙතන තියෙන ළමයි පොඩි දෙයයි. අපිට මේක තිබුණා නම් මේක එක්කෝ ගෙවලා නැහැ ගෙව අපිට හිතා ගන්න කියන්නේ. හැබැයි ළමයි මෙතනදී හිතාගද්දි මොකද්ද කරන්න වෙන්නේ? 2020 12:31 දිනෙන් අවසන් මාස 3 කාලච්ඡේදය සඳහා ගොඩනැගිලි කුලිය 5000යි. ඉතින් අපිට මොකෝ නේද? 2020 ජනවාරි මාසේ ගෙවලා. හැබැයි ගැළපිල්ලකදී දෙන්නේ. එහෙනම් මේක බලලා මේක කරලා නැහැ. මේක කරන්න කියන එක. එහෙනම් ඒක නිසා අහපු ප්‍රශ්නේ එහෙනම් ජනවාරි මේ වෙද්දි හඳුනගෙන තිබුණා කියලා හිතන්න බෑ. මොකද නැත්තම් ගැළපිල්ලක දෙන්නේ නැහැ. ගැළපිල්ලක දෙන්නේ නම් ගෙවලා තින්නේ 2020 ජනවාරි මාසේ නිසා මේ වෙද්දි ඒක උපචිතයි කියන එක තමයි කියන්නේ. එහෙනම් පොත්වලට හඳුනගෙන නැහැ කියන එක තමයි කියන්නේ. right? ප්‍රශ්නේ හොඳයි. ඒක තමයි සිද්ධිය. එහෙනම් ළමයි මේ 36000 කියන්නේ මේ වර්ෂයටම අදාළ සම්පූර්ණ අවුරුද්දක පොලිය.
හැබැයි දැන් අපිට මේ ගාන කියන්නේ ඊටත් වෙනස් දෙයක්. මොකද්ද? මෙන්න මේ අන්තිම කාර්තුව. දැන් වැදගත් කාර්තුවට මාස කීයද? ළමයි අවුරුද්දට කාර්තු 4යි. අවුරුද්දට කාර්තු 4යි. ඒ කියන්නේ කාර්තුවකට මාස 3යි. අවසාන කාර්තුව කියන්නේ ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර්. එහෙනම් ළමයි මේ අවසන් කාර්තුවේ පොලිය තවමත් ලැබිලා නැහැයිලු. ඒ කියන්නේ ළමයි අවසන් කාර්තුවේ පොලිය ලැබිලා නැත්තම් ඉදිරි මාස 6ෙම පොලිය ලැබිලා නැහැ. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකෙන් කියවෙනවා මෙන්න මේ මාස 6 නම් පොලිය ලැබිලා කියලා. ලැබිලා කියලා. එහෙනම් අපිට ඔයාලට මට මේක පැහැදිලි කරන්න ඕන නිසා මම කිව්වේ. එහෙනම් මේ ටික ලැබිය යුතුයි. මේ කොටස විතරයි අපිට අයිති. එහෙනම් කොහොමද 30000 වැඩි කරනවා 100ට 12න් අවුරුද්දෙම පොලිය එනවා. ලැබිලා නැති කොටස කීයද? සම්පූර්ණ ගානම හදන්න කියන්නේ නැහැ. මොකද්ද? 2000 ව්‍යාපාරය විසින් 2023 31 දිනට 30000ක ආයෝජනය කර ඇති අතර මෙදා 30000ක ආයෝජනය කර ඇති අතර වාර්ෂිකව 112ක පොලිය අනුපාතයක් වන අතර අවසන් කාර්තුව සඳහා වන පොලිය තවම ලැබිලා නැහැ. එහෙනම් මේ මාස තුනේ පොලිය ලැබිලා නැහැ කියන්නේ වක්‍රාකාරයෙන් මේ මාස 6ට අදාළ පොලිය ලැබිලා තියෙනවා. ඒක මේ වෙද්දි ගිණුම්ගත කරලා තියෙනවා. මේ මාස තුනේ පොලිය ලැබිලා නැහැ. ඒක අපි උපචිත සංකල්පයට අනුව උපලබ්ධි සංකල්පයට අනුව හඳුනා ගන්න ඕනේ. එහෙනම් වැඩි කිරීම ළමයි 4න් නැත්තම් 12න් 3 නැත්තම් 4න් 1 12න් 12න් 1 12න් 3 12න් 3 හරි ළමයි එහෙනම් සුළු කරමු 12ට 12 කැපුවා 0.2ට 0.2 කැපුවා 3 වරක් 3 9යි 0.2 කියන්නේ 900යි හරි ළමයි 36000 4න් බෙදුවා නම් ඒත් එන්නේ 900යි මේ 36000 4න් බෙදලා ගත්තොත් 1800යි දෙකට බෙදුවාම ඒකත් 900යි එහෙනම් 900ක් ලැබිය යුතුයි ලැබිය යුතු ආදායම් කියන්නේ ව්‍යාපාරයේ ආදායම් ලැබිය යුතු ආදායම් කියන්නේ ව්‍යාපාරයේ වත්කමක් ඒ වගේම උපලබ්ධි සංකල්පයට අනුව මොකක්ද කියන්නේ අපි සේවාව ලබා දීලා තියෙන්නේ මොකද්ද මූල්‍ය සේවාවක් ලබා දීලා තියෙන ඒකට අදාළ පොලිය කාලච්ඡේදයට අදාළ පොලිය හඳුනා ගන්න ඕනේ ආදායමක් විදියට. එහෙනම් සේවාව ලබා දුන්නාට පස්සේ මේක අපිට ආදායමක්. එහෙනම් පොලිය ආදායම අපි හඳුනා ගන්නවා. උපචිත ප්‍රමාණය නැත්නම් ලැබිය යුතු ප්‍රමාණය 900යි. දිටසරණ ඔයාලා දන්නවා. ලැබිය යුතු පොලිය කියන්නේ වත්කමක් නම් අටවෙනි එක. ලැබිය යුතු පොලි ආදායම් ගිණුම හර 900යි. බැර වෙන්නේ ළමයි පොලි ආදායම් ගිණුම 900යි. ආයෝජන පොලි ආදායම් ගිණුම බැර 900යි. හරි ළමයි එහෙනම් අපි ඒ ගාන ඉවරයි. හරි ළමයි සමහර ළමයින්ගේ ওই ටියුට් එකේ ඕක නැතුව ඇති මම ගෲප් එකට දාලා තිනවා 25 වෙනි පිටුව හරි ළමයි ප්‍රශ්න වගේක් WhatsApp එකේ මැසේජස් ආලා තිබුණා සර් පන්ති ගාස්තු කොහොමද දාන්නේ කියලා. පුතේ මම සැරෙන් සැරේට දාන්න බැරි නිසා group එකේ මම උඩින් description එකේම දාලා තිනවා. description එකෙන් බලන්න නැත්නම් මට දැනට WhatsApp message එකක් දාලා තියෙන නිසා මම ඒකට reply එකක් දෙන්නම්. ඊට පස්සේ තව WhatsApp message එකක තිබුණා සර් 13 tubes ටික තාම දුන්නේ නැහැ නේද කියලා. තාම ඉවර නැහැ පුතේ. මම මේ මාසේ අන්තිම වෙද්දී ඒ ටික ලැබෙන්න සලස්වනවා. හරි ඒක ඊට පස්සේ තව මැසේජ් එකක් දාලා තිබුණා තව ක්ලාස් එකක් තියෙනවා ඒක ඉවර වෙච්ච ගමන් එන්නම් කියලා හරි පුතේ සම්බන්ධ වෙන්න මොකද අපි රෙකෝඩින් එක දෙන නිසා ඔයාලගේ වැඩ කටයුතු මැනේජ් කරගන්න අවශ්‍ය දේ තමයි සමහර කට්ටියට මම අද මැසේජ් එකක් දැම්මා මාස දෙකකට විතර පස්සේ මම මෙතන කිව්වේ ළමයි
මොනවාද විශේෂයෙන් ළමයි පන්ති ගාස්තු සම්බන්ධ වුණත් මෙතන මූලික අරමුණ ළමයි මං ගාවට ආපු හැම ළමයෙක්ගෙම පළවෙනි අරමුණ ඔයාලා එද්දිම ක්ලාස් එකට එද්දිම දන්නවා අපිට හાર્ඩ් වර්ක් එක. ඒ කියන්නේ වැඩ කරන්න මහන්සි වෙන්න තියෙනවා විශාල වැඩ ප්‍රමාණයක් අපිට කරන්න තියෙනවා කියන එක ඔයාලා දන්නවා ටයිම් ටේබල් එක දැක්කම. සතියේ දවස් 3ක් අනිවාර්යෙන් කරනවා. එතකොට රෑ 7:00 ඉඳන් පාන්දර 1 වෙනකම් සතියට පැය 15ක් කරනවා. මාසෙට පැය 65ක් කරනවා දවස් 13ක් කරන නිසා. එතකොට ළමයි එන අය දන්නවා මහන්සි වෙන්න ඕනේ කියලා. එතකොට ඒක දැනගෙනම මගේ ක්ලාස් එකට සම්බන්ධ වෙනවා කියන්නේ ඒ අය අර රැල්ලට පන්ති යන අය නෙමෙයි. යමක් කරගන්න ඕනේ කියලා කැපකිරීමක් කරන්න සූදානමින් එන කට්ටිය. නැතුව අරයත් යනවා පන්ති මෙයත් යනවා කියලා යන්නම් වාලේ පන්ති එන ළමයි නෙමෙයි බහුතරයක් ඉන්න ළමයි එන්නේ Tamanට දෙයක් කරගන්න ඕනේ කියන. ඒ අයගේ මට්ටම් සමහර අයට තියෙනවා පල්ලෙහාම ඉන්න කට්ටිය ඉන්නවා මට C එකක් S එකක් තිබුණා නම් ඇති කියලා. හැබැයි පුතේ ඔයාලා C එකකට S එකකට මගේ පන්තියට ඇවිල්ලා දඟලනවා නම් ඇත්තටම අපරාධයක්. මොකද ඔයාලට ඕන තරම් ක්ලාසස් තියෙනවා C එකකට S එකකට යනවා නම් පොඩ්ඩක් මාන්සි වෙලා අඩුපාඩු ටික හදාගෙන යන්න. මම එතනින් එහෙම අදහස් කරන්නේ ළමයි. ඔයාලට ඕන තරම් කාලය තියෙනවා. ඔයාලට උවමනාව කැපවීම තියෙනවා නම් කිසිම දෙයක් දන්නේ නැතුව ආවත් ඔයාට ඒකකට යන්න අවශ්‍ය වැඩ අපි කරනවා නම් ඇයි ඔයා C එකට S එකට යන්නේ? එතන තියෙන ඔයාගේ කැපකිරීම මහන්සි වීම ඒ ඔයාට සූදානම් නම් ඔයාලා මහන්සි වෙන්න තවමත් කල් ඇති. මොකද හේතුව ළමයි රෙකෝඩින්ග්ස් ටික දෙන්නෙත් හේතුව ළමයි ඔයාලාගේ මංගාවට ඉගෙන ගන්න නම් ඔයාලට අවශ්‍ය දේ මොකද මේ ඉගෙන ගන්න එකට අවශ්‍ය බාධාවක් වෙන දේවල් උපරිම විසඳන්න තමයි try කරන්නේ. ඒකයි ඔයාලට තියෙන දේවල් ප්‍රශ්න මොන හරි තියෙනවා නම් කියන්නේ මොකද හේතුව අවසාන ප්‍රතිඵලයට යන්න ඕනේ ඔයාලගේ රිසල්ට් එක. මොකද ඔයාලා පන්තියට සම්බන්ධ වෙන්නේ ඔයාලගේ මූලික අරමුණ අනේ සර් පව නේද සර්ට ක්ලාස් ෆීස් එකක් දෙන්න ඕනේවත් නේද සර්ට උදව් කරන්න ඕනවත් කියලා නෙමෙයි. ඔයාලා එන්නේ පොඩි ළමයි නෙමෙයි. ඔයාලා ගොඩක් ළමයින්ට වෙන වැරද්ද තමයි ඇයි අපි පන්ති යන්නේ කියන ප්‍රශ්නාර්ථය. ඇයි අපි පන්ති යන්නේ කියලා අරමුණ ඔළුවේ නැහැ. right? ඒ කියන්නේ ළමයි බහුතරයක් මොකද හේතුව අවුරුදු දෙකක් පන්ති ගිහිල්ලත් ළමයි ෆේල් වෙනවා නම් S එකක් ගන්න ඕන C එකක් ගන්නවා නම් කාලය මුදල් ශ්‍රමය සියල්ල වැය කරලා එහෙම ප්‍රතිඵලයක් ගන්න පන්ති යන්න ඕනේ නැහැ. right? ඒකයි අරමුණ හරියට තියෙනවා නම් පන්තියට එන්නේ ඔයාලා හොඳ ප්‍රතිඵලයකට යන්න. ඉතින් ඒක නිසා එතෙන්ට යන්න අවශ්‍ය පසුබිම හදලා දෙන්න උත්සාහ කරන්නේ. ඒකයි ළමයි රෙකෝඩින්ග්ස් ටික වුණත් ඔයාලට දෙන්නේ. පහුගිය දවස්වල රටේ තිබ්බ තත්ත්වෙත් එක්ක සමහර වෙලාවට සමහර ළමයිට පන්ති ගාස්තු ගෙවන එක ළමයි අපි රටක් විදිහට ඉන්නේ ලොකු අභියෝගාත්මක වටපිටාවක ඉන්නේ. මොකද ළමයි ලේසි නෑ. ඉස්සරහට උද්දම්මනය කියන එක රටේ කළමනාකරණයේ දුර්වලතාවය මත ළමයි ඩොලරය කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා. කොවිඩ් කියන්නේ ළමයි తాවකාලික ප්‍රශ්නයක්. හැබැයි කොවිඩ් ආවත් නාවත් මේ එන්න තිබුණු ප්‍රශ්නයක් තමයි මේ මැනේජ් කරගෙන ගිය අකාර්යක්ෂම අදූරදර්ශී පාලනය ළමයි. ඒක අවුරුදු ගාණක් තිස්සේ කළමනාකරන දුර්වලතාවය මත. right? කොමර්ස් ඉගෙන ගන්න නිසා ඔයාලා දන්නවා නේද? අවසානයේ BS වලයි ඉකෝන් වලත් කියලා දෙයි නේද? ගෙවුම් ශේෂ තුලනේ නොවුනහම මොකද වෙන්නේ? නේද? අයවැය පරතරයට මොකද වෙන්නේ? ඊට පස්සේ නේ අපිට ණය මුදල් කොහොමද ඩොලර් එක කන්ට්‍රෝල් කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ওই දේවල් උද්දමනය කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවා. ඉල්ලුම සැපයීම අනුව නිල තීරණය වෙන එක ඔයාලා දන්නවා. ඊට පස්සේ නේද? වෙළඳ පොළට රජය මැදිහත් වුණාම නේද? බදු දීලා සානාධාර දීලා මැදිහත් වෙනවා නැත්නම් අපිට උපරිම මිල අවම මිල දාලා මැදිහත් වෙනවා. එතකොට මොනවද වෙන්නේ කියලා ඉකෝන් වල ඔයාලා ඉගෙන ගන්නවා. ඉතින් ළමයි මේ තියෙන පරිසරය තුල ඉස්සරහට ලේසි නෑ. ඉතින් මේ හැම දෙයක්ම නිසා සමහර ළමයින්ට මම පහුගිය දවස්වල උනත් කිසිම බාධාවක් කරේ නෑ. මොකද ඉගෙන ගන්න ආපු ළමයින්ට අවශ්‍ය පසුබිම අදලා දෙන්න ඕන නිසා ආර්ථික ප්‍රශ්න తాවකාලිකයි. හැබැයි අපිට ඔයාලට මම ඒ වෙලාවේ බාධකයක් දැම්මා නම් ගෲප් මාරු කර ඔයාලට WhatsApp ලින්ක් එක නොදී අරව මේව කරා නම් ඔයාලගේ අවසාන අරමුණට යන්න ඒක ලොකු බාධාවක්. මොකද හේතුව අපි මාසයක් කියන්නේ වැඩ විශාල ප්‍රමාණයක් කරනවා. ඉතින් තමයි මේ මාසෙ ඉවර වෙද්දී අපි මාස 3ක් ඇතුළත 12 වසර සම්පූර්ණ සිලබස් එක ඉවර කරගන්න අපිට තව ටියුට්ස් 3යි තියෙන්නේ. මේකත් අපි සැලකිය යුතු කොටසක් මේ වෙද්දී ඉවරයි. ඒක තමයි plan එක තියෙන්නේ. ඊළඟට මම try කරනවා ළමයි උපරිම වුණොත් මාස 2කමාරක් ඇතුළත يعني ගුරුම් පැය
150ක් වගේ වෙද්දි 13 වසරට ඉවර කරලා අපිට තාම ඩේට් එක කන්ෆර්ම් නැහැ එක්සෑම් එක සම්බන්ධයෙන්. නමුත් බලාපොරොත්තු වෙනවා ළමයි පෙබරවාරි මාසේ මැද සිට හෝ නැත්නම් මාර්තු වල එක්සෑම් එක එයි කියලා. ඉතින් ළමයි මේ ටික ඉවර කරාට පස්සේ ඒ කියන්නේ ලබන මාසේ ඉඳන් 13 වසර පාඩම් try එකක් දෙනවා දෙසැම්බර් 31 වෙද්දි ඉවර කරගන්න පුළුවන් වුණොත් මේ මාසෙම මාස දෙකක් ඇතුළත ඒක ලොකු ජයග්‍රහණයක්. එහෙම නැති වුණොත් තමයි මේක මෙහෙමයි. මට ඒක ඉවර කරන්න පුළුවන්. නමුත් මේ ඔයාලට වඩාත් හොඳින් මේක ඔයාලට වඩාත් හොඳින් දැනුම ලබා දීමේ අරමුණින් තමයි යම්කිසි විදියකට මොකද ළමයි කොහොම කරත් මං වැය කරන කාලය කැප කරන කාලය ඔයාලා වෙන කරනවා. ඉතින් ඔයාලට වඩාත් හොඳින් දෙන්න ඕන නිසා තමයි යම්කිසි ප්‍රමාදයක් වුණොත් ප්‍රමාදයක් වෙන්නේ නැතුව අපි වැඩ භාගයට කරලා නෙමෙයි වැඩ වඩාත් හොඳින් කරලා තමයි ඒ තත්ත්වයට ගේන්නේ. ඉතින් ඊට පස්සේ ළමයි අපි මම try කරනවා ළමයි අපි අවුරුදු අර කිව්වා වගේම රිවිෂන් එක කියන්නේ ළමයි past papers අවුරුදු 10ක විතර කොහොම හරි කවර් කරන්න plan එකක් තියෙනවා. past papers ටික දෙද්දී රිවිෂන් එක කියන්නේ ළමයි වෙනම රිවිෂන් එකක් නෙමෙයි සම්පූර්ණම පාඩම තියරි ටික කතා කරලා ඒ පාඩමට අදාළ past papers ටික අවුරුදු 10ක විතර කරන්න තමයි දැනට තියෙන plan එක. තව කාලය ඉතුරු වුණොත් කරන දේවල් අපි ඊට පස්සේ බලමු. ඒක අවශ්‍යයට දිගටම සම්බන්ධ වෙලා තමන්ගේ විභාගයට අවශ්‍ය දේවල් කරගන්න පුළුවන්. ඒ විදිහට අපිට යන්න පුළුවන්. හරි ළමයි. ඉතින් ඒක නිසා අද කට්ටියකට මම මැසේජ් එකක් දැම්මා ගොඩ දවසකට පස්සේ. රයිට් ළමයි. එහෙනම් වැඩ ටික කරගෙන යන්න. ඊළඟට මට කියන්න ඕනේ ළමයි රටේ තියෙන තත්ත්වේ ඒ වගේම අපි සැලසුම් කරපු තත්ත්වෙන් පරිබාහිරව යන්න වෙච්ච එක නිසායි. මොකද අපි plan කර විදියටම එක්සෑම් එක තිබුණ නැති නිසා මම plans change කරා. ඒ වගේම ඔයගලන්ටත් වැඩිපුර වැඩ කොටසක් කරන්න තීරණය කරා. ඒ දේවලුත් එක තමයි මෙච්චර ගැඹුරින් මේ තියරි තර්කානුකූලව අපි කතා කරගෙන යන්නේ. ඒකෙන් කියවෙන්නේ නෑ ළමයි කලින් මාස 3න් කරා නම් වැඩේ භාගයට කරනවා කියන එක නෙමෙයි. ඒ සිටුේෂන් එක අනුව එහෙම වුණොත් ඔයාලට ස්පීඩ් රිවිෂන් එකක් තමයි මම plan කරලා තිබුණේ. තියරි එක්සෑම් එකට සූදානම් වෙන්නේ කොහොමද කියලා. මෙතන ළමයි බිඳුවේ ඉඳලා කිසිම දෙයක් දන්නේ නැති ළමෙක් වුණත් අවශ්‍ය සියලුම පසුබිම මොකද ඔයාලා වුණත් දන්නවා සම්බන්ධ වෙද්දී මම කියලා තිබුණු දේවල් මොනවද කරන්න කියලා ඒ ටික කරන්න පුළුවන් නිසා තමයි මේ plan එක දුන්නේ. හැබැයි මේ plan එක වෙනයි. මොකද ඔයාලා කිව්ව විදිහටම මාස 3කින් ඒක ඉවර කරලා ඊට පස්සේ ළමයි ඔයාලට තියරි දෙන්න ගත්තත් ඒකත් වැඩක් නැහැ. ඉතින් ඒක නිසා ළමයි මේක සම්පූර්ණයෙන්ම ඔයාලට ඵලදායීතාවයේ උපරිම වෙන විදිහට තමයි සලස්ම හදලා තින්නේ. හරි ළමයි. එහෙනම් අපි ඒ වගේම තමයි ඒක නිසායි ළමයි රටේ තියෙන තත්ත්ව සියල්ල පදනම් කරගෙන පන්ති ගාස්තු අපි මේ වෙනකන් පන්තියට සම්බන්ධ වෙච්ච ගොඩක් ළමයි කිව්ව විදිහට මේගොල්ලෝ පන්ති ගාස්තු ඒ විදිහටම දීලා තිබුණා. ඉතින් ඒගොල්ලන්ට සහනයක් විදිහට හැමෝටම සහනයක් වෙන විදිහට මේ මාස 3 අකණ්ඩව මගෙත් එක්ක සම්බන්ධ වෙලා හිටපු සියලුම ළමයින්ට පන්ති ගාස්තු අඩු කිරීමක් වෙනවා ළමයි. මම ඒක මැසේජ් එකක් දාන්නම් ඔයාලට. මීට කලින් අපි 3000 පන්ති ගාස්තු ගෙවපු හැමෝටම මම 2500 ගානේ ගෙවන්න කියලා ඒ කට්ටියව දැනුවත් කරා. රයිට්. මේ අඩු කිරීමත් හැමෝටම දෙනවා. ඒකට හේතු කරුණු තුනක් විතර තියෙනවා ළමයි. එකක් තමයි රටේ තියෙන තත්ත්වය. අනිත් එක අපි plan කරපු එක නෙමේ වැඩ ටික වෙනස් කරපු එක. ඒ වගේම ඒගොල්ලෝ දිගටම මේ කැපකිරීම කරපු නිසා ඒ කට්ටියට 13 වසර පාඩම් ටික පටන් ගන්නවා ළමයි. පටන් ගන්නද අලුතෙන් සම්බන්ධ වෙන අයට මේ ගානම තමයි දැනට තියෙන සැලසුම්. මොකද හේතුව ළමයි අපි මාස දෙකමාරක් ඇතුළත අවුරුද්දක් පුරා ඔයාලා ඉගෙන ගන්න. දැනුත් ඔයාලා ගත්තොත් අපි අවුරුද්දක් පුරා ඉගෙන ගන්න දේවල් තමයි අපි මාස 3ක් ඇතුළත ඉගෙන ගන්න. ඒක ඔයාලා දැන් දන්නවා පැහැදිලිවම. රයිට්. හරි ළමයි අපි එහෙනම් ඊළඟ කොටසට එමු. මේක ළමයි මේ පිටුව මිසින් වෙලා තිබුණා. මම ඒක WhatsApp group එකට දැම්මා. අභ්‍යාස අංක 76. බලන්න අපෙන් අන්තිමට අහනවා. ඊට ගැටළු निराකරණය කිරීමට අදාළව ජර්නල් සටහන් ලියන්න. ඊට පස්සේ 2020 3.31 දිනට ගණනය කර ඇති ශුද්ධ ලාභය 8,70,000ක් නම් ඉහත ගැළපිළිවෙලින් පසු නිවැරදි ශුද්ධ ලාභය කොපමණද? එන ළමයි ලාභය සංශෝධනය කරන්නත් සිද්ධ වෙනවා. ඒ වගේම ජර්නල් සටහන් ලියන්නත් වෙනවා. අපිට ගනුදෙනු 4යි තියෙන්නේ. 4 වුණාට මේක හොඳ සංකීර්ණ ගනුදෙනු ටිකක් බලමු. එහෙනම් අපි
වැරදි නිවැරදි කිරීමට අදාළ මේ වැරදි නිවැරදි කිරීමට නෙමෙයි ලාභ සංශෝධන ප්‍රකාශකුත් අපි ගහගනිමු මේ කොටස මම පාවිච්චි කරනවා ලාභ සංශෝධනයට ලාභ සංශෝධන ප්‍රකාශය right ළමයි ලාභ සංශෝධන ප්‍රකාශය මේ ගණන් ගොඩක් ඒවා ලොකු ලොකු ගණන් වලින් තියෙන නිසා අපිට ඕනම් පුළුවන් දහස් වලිනුත් හදන්න right ලාභ සංශෝධන ප්‍රකාශය කෙටුම්පත් ලාභය ළමයි කෙටුම්පත් ලාභය නැත්නම් ඔයාලට ලියන්න පුළුවන් වැරදි ලාභය කියලා ලියන්න පුළුවන් නැත්නම් නිවැරදි කිරීම වලට පෙර ලාභය කියලා ලියන්න පුළුවන් 2023 31 දිනට ගණනය කර ඇති ශුද්ධ ලාභය 8,70,000ක් නම් ඉහත ගැළපිලි වලින් පසු නිවැරදි ශුද්ධ ලාභය අහන නිසා අපි දැනට 8,70,000 දාගෙන ඉමු ඒකට අපි එකතු කරනවා අඩු කරනවා right එහෙනම් ජර්නල් සටහන් වලටත් යමු 76 අභ්‍යාසය උදේශ්ගේ ව්‍යාපාරයේ 2023 31 දින අවසන් වර්ෂයේ ගිණුම් සැකසීමදී පහත ගැටලුකාරී තත්ත්වයන් මතුවී ඇති අතර ඔබට පහත තොරතුරු මේ සම්බන්ධව ලබා දී තිබේ. තමයි ගැටලුව. ව්‍යාපාරයේ සේවකයන්ගේ සුබ සාධනයේ උදෙසා වෙනම අරමුදලක් පවත්වාගෙන යන අතර සෑම මාසක් අවසානයේදීම අදාළ අරමුදල සඳහා 1,20,000 බැගින් වෙන් කිරීමක් කරනු ලබයි. ළමයි සේවකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් වෙනම අරමුදලක් ව්‍යාපාරයේ පවත්වාගෙන යනවලු. ඒ සඳහා 1,20,000 බැගින් වෙන් කිරීමක් මාසිකව සිදු කරනු ලබයි. ළමයි ලොකු ගණන් තියෙන නිසා අපි දහස් වලින් මේක හදමු. right මෙතනත් රුපියල් දහස් වලින් හරි ළමයි නැතත් ප්‍රශ්නයක් නැහැ හරි ඊට පස්සේ වෙන් කිරීමක් කරනු ලබයි එම අරමුදලට සමාන මුදලක් වාර්ෂිකව ව්‍යාපාරයේ විසින් බැංකු ගිණුමක තැන්පත් කරයි හරි ළමයි මොකද්ද ව්‍යාපාරයේ සේවකයන්ගේ සුබ සාධනයේ උදෙසා වෙනම අරමුදලක් පවත්වාගෙන යන ලබන අතර සෑම මාසක් අවසානයේදී අදාළ අරමුදල සඳහා 1,20,000 බැගින් වෙන් කිරීමක් සිදු කරනු ලබයි. එම අරමුදලට සමාන මුදලක් වාර්ෂිකව ව්‍යාපාරයේ විසින් බැංකු ගිණුමක තැන්පත් කරයි. ළමයි මොකද්ද මේ කතාව? සේවක සුබ සාධනය කියන්නේ ව්‍යාපාරයේ වියදම. හැබැයි ව්‍යාපාරයේ වෙන් කිරීමක් කරනවා. හැම අවුරුද්දකම 1,00,000 මාසෙකම 1,20,000 ගානේ වෙන් කිරීමක් කරනවා. right සාමාන්‍යයෙන් වෙන් කිරීමක් කරද්දි මොකද්ද වෙන්නේ? ආරක්ෂණ සංකල්පයට අනුව වියදමක් අනාගතයේ දැරීමට සිද්ධ වෙයි කියන සංකල්පය මත වියදම කල්ැතුව හඳුනා ගැනීම තමයි වෙන් කිරීමේදී සිද්ධ වෙන්නේ. එහෙනම් ditth සටහන සාමාන්‍ය 1,20,000ක් වියදමක් වෙන් කරද්දි මොකක්ද එන්න තිබ්බ ditth සටහන? සුබ සාධන වියදම් ගිණුම හර සුබ සාධන සඳහා වෙන් කිරීමේ ගිණුම බැර. සාමාන්‍යයෙන් ආවනම් සුබ සාධන වියදම් ගිණුම හර 1,20,000යි සුබ සාධන සඳහා වෙන් කිරීමේ ගිණුම බැර 1,20,000යි. දැන් හිතන්න ළමයි 1,20,000ක් වෙන් කරා. මේක අනාගතයේ වෙනුවෙන් කල්ැතුව හඳුනා ගන්න. දැන් හිතන්න මේකෙන් 40,000ක් වියදම් කරා. 40,000ක් සුබ සාධන කටයුතු සඳහා වියදම් කරා නම් මොකක්ද දෙන්න තිබ්බ ditthසටහන? ළමයි වියදම් කරා සේවකයන් සඳහා සුබ සාධන කටයුතු සඳහා වියදම් කරා 40,000. එහෙනම් මොකද්ද? මුදලෙන් ගෙවුවා නම් මොකද්ද ගිණුම? මුදල් පාලන ගිණුම බැර වෙනවා.
හර කරන්න ඕනේ කොහෙටද? සේවක සුබසාධන වියදම් ගිණුමට. නෑ ළමයි. ආරක්ෂණ සංකල්පයට අනුව කල්ලාතුව වියදම හඳුනාගෙන තියෙන්නේ. මෙතනට අදාළ නෑ. මම මේක ඔයාලට තේරුම් ගන්න කියන්නේ. right? කල්ලාතුව වියදම හඳුනාගෙන තියෙනවා නම් ආයේ වියදම හඳුනා ගන්න දෙයක් නෑ. හැබැයි ඒ වියදමෙන් ඉවත් වෙන්න ඕන. වියදමෙන් අඩු කරන්න ඕන. වියදමෙන් අඩු කරන්න යන්නේ නෑ. වෙන් කිරීමක් කරලා තියෙන නිසා වෙන් කිරීමෙන් තමයි ගලපන්නේ. මම මේක තව එකක් එක්ක සම්බන්ධ කරලා කියලා දෙන්න. එහෙනම් වියදමක් දරන වෙලාවේ මොකද කරන්නේ? මේ වෙද්දි වෙන් කිරීමක් තියෙනවා. නැවත ආරක්ෂණ සංකල්පයට අනුව 1,20,000ක් හඳුනාගත්තා නම් ඒ හඳුනාගත් එකෙන් තමයි ඉවත් වෙන්න ඕන. එහෙනම් වියදම 1,20,000යි. මුදල් පාලන ගිණුම බැර සුපසාධන වෙන් කිරීමේ ගිණුම හර 40,000යි. එනම් මුදල් පාලන ගිණුම බැර 40,000යි. මේ ළමයි කතාව මම වෙන පැත්තකට ගෙනිච්ච. මොකද්ද? සුබ සාධන අපි වියදම අනාගත වියදමක් දැන් හඳුනාගත්තා නම් ඒක ඇත්තටම වියදමක් වුණාට පස්සේ ආයෙ වියදම හඳුනා ගන්න දෙයක් නැහැ. අර වෙන් කිරීමෙන් ඉවත් කරනවා. ඔයාලට මතකයි මම යම්කිසි ණය ගැතියෙක් ආරක්ෂණ සංකල්පයට අනුව අනාගතයේදී නොලැබී යෑමේ අවදානම තියෙන නිසා කල්ලාතුව ආරක්ෂණ සංකල්පයට අනුව අඩමාන ණය වෙන් කරනවා. මොකද කරේ? හිතන්න. ණය ගැතියෙක් හඳුනාගත්තා. අනාගතේ නොලැබී යයි. 100%ක් ණය ගැතියෝ කියලා අපි හිතමු ඉන්න ණය ගැතියෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා. 40,000 ගානේ තුන් දෙනෙක් ඉන්නවා. නෑ අපි හිතමු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් 80,000ක් නොලැබී යෑමේ අවදානමක් තියෙනවා. තව එක්කෙනෙක් 40,000ක ණය ගැතියෙක් දෙන්නම නොලැබී යෑමේ අවදානමක් තියෙනවා. එහෙනම් ආරක්ෂණ සංකල්පයට අනුව මොකද කියන්නේ? අනාගතයේ වෙන්න තියෙන හානි කල්ලාතුව පොත්වලට හඳුනා ගන්න කියන. එහෙනම් අපි කොහොමද දිත්ත සටහන් තිබ්බේ? අඩමාන ණය වියදම් ගිණුම හර 1,20,000යි. අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම බැර 1,20,000යි. එහෙනම් ළමයි ඔන්න වියදම්ම සඳහා වෙන් කිරීම කල්ලාතුව කරලා වියදමක් විදියට හඳුනාගත්තා. වෙන් කිරීම වෙනම තියෙනවා. මෙතන නම් කරේ ඍණ වියදමක් විදියට ඒක තිබුණා. ඍණ වත්කම් ගිණුමක් විදියට තිබුණා. right. දැනුත් එහෙමයි ළමයි 1,20,000ක් වියදමක් දරන්න වෙයි කියලා හැම මාසෙම අපි වියදමක් වෙන් කරනවා. වියදමක් හඳුනා ගන්නවා ආරක්ෂණ සංකල්පයට අනුව. අනාගතයේ හානියක් වෙයි. නැත්නම් වියදමක් දරන්න වෙයි කියලා. ඒක තමයි ළමයි සුබ සාධන වියදම් ගිණුම හර කරලා සුබ සාධන සඳහා වෙන් කිරීමේ ගිණුම කියලා බැර කරලා 1,20,000ක් තියෙනවා. දැන් ඔහොම ඉන්නේ නැති. ළමයි කාලච්ඡේදය තුල ණය ගැතියෝ දෙන්නගෙන් අර 80,000යි 40,000යි දෙන්නෙක් දෙන්නගෙන් 40,000ක එක්කෙනා ඇත්තටම බොල් ණය විදියට හඳුනා ගන්නවා. එහෙනම් ඇත්තටම වියදම හඳුනාගන්නේ කලින් වියදමක් වෙයි කියලා හඳුනාගත්ත වියදම දැන් ඇත්තටම වියදමක් බවට පත් වෙනවා. එතකොට මම කිව්වා ණය ගැතියෝ ඉවත් වෙන්න ඕන නිසා ණය ගැතියා අපි ණය ගැතියෝ ඉවත් වෙන්න ඕන නිසා ණය ගැතියා බැර කරලා බොල් ණය වියදම් ගිණුම හර කරා. හැබැයි ළමයි ඇත්තටම වියදම හඳුනා ගන්න අයිතියක් නැහැ. මොකද හේතුව කලිනුත් වියදම හඳුනාගෙන තියෙනවා නම් ඒ වෙන් කිරීමෙන් ඉවත් කරන්නත් ඕනේ. එහෙනම් මොකද උනේ අන්තිමට? කලින් වියදම හඳුනාගත්ත නිසා ආයෙ වියදම හඳුනාගත්තේ නැහැ. අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම හර කරලා බොල් ණය වියදම් ගිණුම බැර කරා 40,000ක්. එතකොට වියදමක් නැහැ. වෙන් කිරීමෙන් අඩු වෙලා ණය ගැතිය අඩු වුණා අන්තිමට. දැනුත් වෙන්නේ ඒකයි ළමයි. 1,20,000ක් වියදමක් වෙයි කියලා හඳුනාගත්තා. ඒක වියදම විදියට හඳුනාගත්ත ආරක්ෂණ සංකල්පයට අනුව. හැබැයි එහෙම වෙන් කරලා තිබ්බ එකේදී වෙන් කරලා තිබ්බ එකෙන් 40,000ක් වියදම් කරන්න උනාම වියදමක් වුණා නම් මුදල් පාලන ගිණුමෙන් මුදල් අඩු කරච්ච නිසා මුදල් පාලන ගිණුම බැර කරලා දැන් නැවත මේ 1,20,000ට තව 40,000ක් එකතු වෙන්නේ නැහැ. ඒ වෙනුවට
සුබ සාධන සඳහා වෙන් කිරීමේ ගිණුම හර කරනවා. එහෙනම් වෙන් කරලා තියනවා කියන්නේ. වෙන් කිරීම හර කරනවා කියන්නේ මොකද වෙන්නේ? අවසානයේ සුබ වෙන් කිරීමේ ගිණුම ඉතුරු වෙන්නේ 80000යි. ඒ කියන්නේ සේවකයන් සඳහා වියදම් කරන්න කොටසක් වෙන් කරා. ඒකෙන් කොටසක් වියදම් කරා කියන්නේ එහෙනම් නැවත වියදමක් හඳුනා ගැනීමක් නෙමේ. අර වෙන් කරපු එක අඩු වීම. එහෙනම් ළමයි මෙහෙම තමයි වෙන්නේ. හැබැයි මෙතන කතාව එක නෙමේ. මට මේක ඔයාලට කියලා දෙන්න ඕනේ. මේක ගැන පැහැදිලි කිරීමක් කරන්න. right. then ditth සනාන මොකද්ද ළමයි? කරලා තින්නේ අනුගමනය කර ඇති ගිණුම් පිළිවෙත මොකද ළමයි? මාසික 1,20,000 ගානේ අවුරුද්දට 1,44,000යි. right. 1,44,000ක් වියදමත් හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ තැම්පතු ගිණුමත් මොකද මේගොල්ලෝ ඒ සමානව මුදලක් තැම්පත් කරනවලු. එහෙනම් ළමයි මේකෙදි යන්න තිබුණ ditth සටහන මොකද්ද? දැන් අවුරුද්දටම අදාළ දේවල් මෙතන ලියවිලා නැහැනේ. මාසෙකට 1,20,000යි කියලානේ කියන්නේ. මම දහස් වලින් ලියන ළමයි 1,440ක් පළවෙනියට අදාළ වියදම හඳුනා ගන්න ඕනේ. අභ්‍යාස අංක 76 පළවෙනියට කරන්න තිබුණ අදාළ වියදම හඳුනා ගන්නවා. මොකද්ද? සුබ සාධන වියදම් හර සුබ සාධන සේවක සුබ සාධන වියදම් ගිණුම හර 1440යි. බැර කරන්නේ මොකද්ද? සේවක සුබ සාධන වෙන් කිරීමේ ගිණුම. සේවක සුබ සාධන වෙන් කිරීමේ ගිණුම බැර 1440යි. 1440යි. ළමයි මේක එක ගනුදෙනුවක්. වියදම හඳුනාගත්තා ඒ සඳහා වෙන් කිරීමක් කරා. මම කලින් කතාව කිව්වේ එහෙම වෙන් කරපු එකක් වියදම් කරද්දි කොහොමද කරන ditth සටහන. හැබැයි දැන් මෙතන වියදම් කරපුවා ගැන කියලා නෑ. වෙන් කිරීම ගැන විතරයි කතා කරලා තියෙන්නේ. එහෙනම් තොරතුරු තියෙන්නේ එච්චරයි. අනිත් එක ඒ වෙනුවෙන් මුදලක් වෙනම වෙන් කරනවා නම් ඒක වෙනම ගනුදෙනුවක්. මොකද්ද? සුබ සාධන තැම්පතු කියලා වෙනම තැම්පතු ගිණුමක්. ඒක අපේ වත්කමක්. බැංකු ගිණුමක් විවෘත කරලා සේවකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් ඒකෙන් අපි පාවිච්චි කරනවා කියලා ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන මුදල් සේවකයන් වියදම් කරන්න තියෙන්න එපා ළමයි. මම මේක පැහැදිලි කරන්නම්. අපි ක්ෂය වෙන් කිරීමේදීත් ළමයි මේ ditth සටහන දාපු බලියට සේවකයන්ගේ සුබ සාධනය සඳහා මුදල් ගෙවන්න ව්‍යාපාරේ ඉතිරි වෙන්නේ නැහැ. අර මුදල ගොඩ නැගුවේ නැත්තම්. ඒ කියන්නේ ඔයාලට හිතෙන්න පුළුවන් සර් අපි ෂෙයා වෙන් කරන්නේ. ස්ථාවරවත්කමේ වටිනාකම එන්න අඩු වෙනවා. ඵලදායී ජීව කාලයේ වසර 5යි නම් 5 අවසානයේ අලුතෙන් එකක් ගන්න ඕනේ. අපි මේ ෂෙයා වෙන් කරනවා කියලා වෙන් කරන්නේ සර් අවුරුදු 5ක් අවසානයේ වෙනම නේද වියදමෙන් අඩු කරලා මේක එකතු වුණාම අපිට බැරිද අලුතෙන් වත්කමක් ගන්න මුදල් එකතු කරනවා නෙමෙයිද මේක. ළමයි එහෙම බෝල් මොනවාද ෂය වෙන් කිරීමේ ගිණුම බැර කරලා ෂය වියදම් ගිණුම හර කර පළියට ව්‍යාපාරයේ මුදලක් භෞතිකව එකතු වෙන්නේ නැහැ. අවුරුදු 5 ඇතුළත අවසානයේ සල්ලි දීලා ගන්න. ඒ ළමයි අර මුදලක් අපි ගොඩනගලා නැහැ. එහෙනම් මෙහෙම කරන්න පුළුවන් මේකේ වගේ. මොකද්ද? යම්කිසි වත්කමක් තියෙනවා අවුරුදු 5ක් අවසානයේ අපිට එකතු සල්ලි එකතු කරගන්න ඕනේ ඒක මිලදී ගන්න. ඒකට අවශ්‍ය අරමුදලක් වෙනම ගොඩනගනවා කොහොමද? ඇයි ළමයි සුන්බුන්නාඩියේ මුදල් බවට පත් කරාම එතනනුත් අවසානයේ ලැබෙන නිසා ෂය කළ හැකියගේ ෂය කරන අවස්ථාවේදී වෙනම ගිණුමක නැත්තම් සේප්පුවක මුදලක් එකතු කරනවා. කොහොමද කරන්නේ? ෂය වියදම් ගිණුම හර ලක්ෂයයි. ෂය වෙන් කිරීමේ ගිණුම බැර ලක්ෂයයි. මුදල් පාලන ගිණුම බැර ලක්ෂයයි. අදාළ වත්කම වෙනුවෙන් අරමුදල හර ලක්ෂයයි. නැත්නම් තැම්පතුව හර ලක්ෂයයි. අන්න එහෙම කරා නම් මුදල් නොවන මූල්‍යමය නොවන වියදමක් හඳුනා ගන්න අවස්ථාවේදීම ඒ වෙනුවෙන් අනාගතයේ ස්ථාවර වත්කම මිලදී ගන්න අවුරුද්දක් ගානේ මුදලක්
තැම්පතුවක් අපි ගොඩනගනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන වෙලා තියෙන්නේ. මොකද්ද? සේවකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් වියදමක් දරන්න සිද්ධ වේවි කියලා අපි දන්නවා. ආරක්ෂණ සංකල්පයට අනුව අදාළ වියදම අපි කල්ලාතුව හඳුනා ගන්නවා. ළමයි මේ දරණ වියදම නෙමේ වෙන් කිරීම කියන්නේ. වේවි දරන්න වේවි කියලා අපි වෙන් කරනවා කල්ලාතුව. හොඳ ප්‍රතිපත්තියක් ආයතනයේ. එහෙනම් ඒක නිසා සුබ සාධන වියදම් ගිණුම හර වියදම හඳුනා ගන්නවා. සුබ සාධන සඳහා වෙන් කිරීමේ ගිණුම බැර කියලා හඳුනනවා. හැබැයි වියදම් කරන්න වුණොත් වියදම් කරන්න සල්ලි තියෙන්න ඕන නිසා ඒහා සමාන මුදලක් ව්‍යාපාරයේ මුදල් වලින් අයින් කරලා වෙනම අර මුදලක් ගොඩනගනවා. ඒක තමයි මේ දිත්ත සටහන. මොකක්ද මේ දිත්ත සටහන? සුබ සාධන තැන්පතු ගිණුම හර හර 1,40,1440යි. මොකද්ද බැර කරන්නේ ළමයි? මුදල් පාලන ගිණුම. ඇයි? මුදල් වලින් කොටසක් අයින් කරගෙන අදාළ තැන්පතුවේ තියනවා. එහෙනම් මුදල් පාලන ගිණුම බැර 1,440යි. හරි ළමයි. මෙන්න මේක තමයි තියෙන්නේ. දැන් හිතන්න ළමයි මේකෙන් 440ක වියදමක් දරන්න උනා කියලා. මම මේ දිත්ත සටහන් දෙකම කියාගෙන යන්නම්. මෙතෙන්ට අදාළ නැහැ. නමුත් මෙතනදී ඒක සම්පූර්ණයෙන් ඉගෙන ගන්නලා. ඒකයි මම මේ ඔක්කොම ටික පැහැදිලි කරන්නේ. හිතන්න තමයි දැන් ගැළපිල්ලම කියනවා. මේකෙන් 440ක් වියදම් කරනවා. හැබැයි වියදම් කරන්නේ අදාළ අරමුදලෙන් අරගෙන තමයි. එහෙනම් පළවෙනියට හිතන්න මේක අරමුදල බැංකු තැන්පතුවක්. බැංකු ගිණුමක් නම් ඉස්සෙල්ලා මේ මුදල් ගන්න ඕනේ ව්‍යාපාරේ. එහෙම වුණා නම් දිත්ත සටහන මොකද්ද වෙන්නේ? 440ක් වියදමක් දරනවා. ගිණුමෙන් මුදල් කරගත්තා ව්‍යාපාරයේ අදාළ සේවකයන්ගේ සුබ සාධනය වෙනුවෙන්. සුබ සාධනය කියන්නේ සේවකයෙක්ගේ මළගියක් වුණොත්, සේවකයෙක්ගේ ගෙයක් කඩන් ගියොත්, සේවකයන්ගේ ළමයින් ශිෂ්‍යත්වයේ පාස් වුණොත්, නේ සේවකයන්ගේ වෙඩින් එකක් ගත්තොත්, පළවෙනි දරුවපතේදී නැත්නම් දරුවපතකදී, ඒ වගේම නැත්නම් මරණයක් වුණොත් මේවට නැත්නම් සේවකයන්ගේ ට්‍රිප් එකක් ගන්න නේ. ත්‍යාග ප්‍රදානෝත්සවයක් වෙන්න පුළුවන් සේවකයන් වෙනුවෙන් කරන ওই වගේ දේවල් තමයි සේවක සුබ සාධනය. එහෙනම් ළමයි වියදම දරන අවස්ථාවේදී අර අරමුදලෙන් අර මුදල් අරගෙන තමයි අපි වියදම් කරනවා කියලා ගැළපිල්ල කියනවා 440. එහෙම වුණා නම් මොකද්ද ළමයි දිත්ත සටහන වෙන්නේ? දැන් අරමුදලෙන් සල්ලි ගන්න ඕනේ. මේක බැංකු ගිණුමක් කියලා හිතන්න. සුබ සාධන තැන්පතු ගිණුම කියලා මේක ඇවිල්ලා බැංකු ගිණුමක් නම් බැංකු ගිණුමෙන් සල්ලි ඉවත් කරගන්න ඕනේ 440. ඉවත් කරාම සල්ලි මුලින්ම ව්‍යාපාරයට ලැබෙන්නේ. එහෙනම් ව්‍යාපාරයේ මුදල් වැඩි වෙනවා. කොහොමද වැඩි වෙන්නේ ළමයි? 440ක් වියදම් කරද්දී දිත්ත සටහන මොකද්ද? මුදල් පාලන ගිණුම හර 440යි. මුදල් පාලන ගිණුම හර 440යි. සුබ සාධන තැන්පතු ගිණුම බැර 440යි. ඔන්න පළවෙනි පියවර. සල්ලි ගත්තා. තැන්පතුවෙන් සල්ලි ඉවත් කරගත්තා. දැන් මේ සල්ලි ව්‍යාපාරයට ලැබිච්ච නිසා තමයි මුදල් පාලන ගිණුම කියන මුදල් වක්කම වැඩි වුනේ. දැන් මේ සල්ලි වියදම් කරද්දී හරිනම් සුබ සාධන වියදම් ගිණුම හර වෙන්න ඕන. හැබැයි ළමයි දැන් දෙපාරක් මේක වියදමක් විදිහට හඳුනා ගන්න බෑ. කලින්ම වියදම හඳුනාගත්තා. වෙන් කරන අවස්ථාවේම 1,20,000 ගානේ අවුරුද්දක් පුරාවට වියදම හඳුනාගෙන තිනවා. වියදම නම් 1,44,000යි. එහෙනම් දැන් වියදම දරද්දී අර අරමුදලෙන් ඉවත් වෙන්න ඕන. ඇයි? අරමුදලක් ගොඩ නැගුවා වෙන් කිරීමක් කරා. සේවකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් මෙන්න මේ මුදල වෙන් කරනවා. නැත්නම් මේ වියදම දරනවා කියලා වෙන් කරා. දැන් එකෙන් වියදම දරද්දී ඔන්න ළමයි අදාළ වෙන් කිරීම අඩු වෙනවා. එහෙනම් දිත්ත සටහන සේවක සුබ සාධන වෙන් කිරීමේ ගිණුම හර මුදල් කියන වක්කම අඩු වෙන නිසා මුදල් පාලන ගිණුම බැර. එහෙනම් දෙවෙනි தත්ත්වය මොකද්ද? සේවක සුබ සාධන වෙන් කිරීමේ ගිණුම හර 440යි. මුදල් පාලන ගිණුම බැර 440යි.
දැන් ඔයාලට ඒක තේරෙනවා. එහෙනම් වියදම වෙනසක් නැහැ. වියදම ආරක්ෂණ සංකල්පයට අනුව 1,1440ම තමයි. හැබැයි වෙන් කරපු එකෙන් අපි පාවිච්චි කරපු නිසා 1000යි වෙන් කිරීමේ ගිණුමේ තියෙන්නේ බැරට. ජංගම වගකීම් යටතේ තියෙනවා. එහෙනම් සේවක සුබ සාධන ගිණුමේ ළමයි මේකේ පැති දෙකක් තියෙනවා. මේ සේවක සුබ සාධන වියදම් කියලා ආදායම් ප්‍රකාශයේ පරිපාලන වියදම් යටතේ අපි අඩු කරනවා 1,44,000ම. වියදම 1,44,000යි. හැබැයි ළමයි ඒ වියදම හඳුනගෙන වෙන් කරපු ගිණුම මොකක්ද අපේ? වගකීම. ඇයි? සේවකයන් වෙනුවෙන් වියදම් දරන්න කියලා අපි වෙනම ගිණුමක් ගොඩනගා ගත්තා. මේක අපේ වගකීමක්. සේවකයන් වෙනුවෙන් තමයි මේක දරන්නේ. එහෙනම් ජංගම වගකීම් යටතේ මේ 1400න් සේවක සුබ සාධන ගිණුම 1400න් සේවක සුබ සාධන ගිණුම 400ක් අර කරාම 1000ක් තමයි ජංගම වගකීම් යටතේ තියෙන්නේ. එතකොට මේ තැන්පතු ගිණුම මොකද්ද? ඒක ව්‍යාපාරයේ වත්කම් ගිණුම. එහෙනම් ජංගම වත්කම් යටතේ මුදල් හා බැංකු ගිණුමේ ශේෂය වගේම සේවක සුබ සාධන තැන්පතු ගිණුම කියලා 1000ක ශේෂයක් වෙනම වත්කමක් තියෙනවා. 1000ක වෙනම වත්කමක් තියෙනවා. ඇයි? මෙතන අඩු වෙච්ච නිසා. right. මේක තමයි ළමයි කතන්දරේ. හැබැයි මෙතන වෙලා තියෙන්නේ ඒක නෙමෙයි. දැන් වෙන්න ඕනේ මේ දිත්ත සටහන් දෙකම. හැබැයි මේ වෙද්දි කරලා තියෙන්නේ ළමයි එක දිත්ත සටහනයි. සුබ සාධන තැන්පතු ගිණුම අර කරලා මුදල් ගිණුම බැර කරලා තිනවා. එච්චරයි කරලා තියෙන්නේ. එහෙනම් මේ වියදම් කරොත්නේ. එහෙනම් මොනවාද අවශ්‍ය දිත්ත සටහන? ළමයි දැනට මේ දිත්ත සටහන් දෙකම තියන්න ඕනේ තන. මේක විතරයි තියලා තියෙන්නේ. එහෙනම් මේක අපි පොත් වලට හඳුනා ගන්න ඕනේ. මොකද්ද දිත්ත සටහන එහෙනම්? හඳුනාගත්තේ නැති වියදම හඳුනා ගන්න ඕනේ. සුබ සාධන වියදම් ගිණුම හර 1440යි. සේවක සුබ සාධන වෙන් කිරීමේ ගිණුම බැර 1440යි. මේක තමයි ළමයි ජර්නල් සටහන තියන්න ඕනේ, නිවැරදි කරන්න ඕනේ. ඉහත ගැටලු निराකරණය කිරීමට දාලා ජර්නල් සටහන. එහෙනම් මේ ජර්නල් සටහන තමයි අපි තියන්න ඕනේ. ජර්නල් සටහන් දෙකක් තියෙනවා. වියදම හඳුනාගත්තා, ඒක වෙන් කිරීමක් කරා, එක ජර්නල් සටහනක්. අනිත් එක තමයි මුදල් අඩු කරා, මුදල් වලින් අයින් කරලා ඒක තැන්පතු ගිණුමට තැන්පත් කරා, ඒක එක ජර්නල් සටහන. ඒ ජර්නල් සටහන් දෙකෙන් එකයි දීලා තින්නේ සුබ සාධන තැන්පතු ගිණුම හර කරලා මුදල් පාලන ගිණුම බැර කරලා. ඒ කියන්නේ මුදල් අයින් කරලා තැන්පතු ගිණුමට දාපු එක විතරයි සටහන් කරලා තින්නේ. මෙන්න මේ වියදම හඳුනාගෙන වෙන් කිරීම කරපු එක සටහන් කරලා නැහැ. එහෙනම් ජර්නල් සටහන අපි ලියනවා සුබ සාධන වියදම් ගිණුම හර 1440යි. සේවක සුබ සාධන වෙන් කිරීමේ ගිණුම බැර 1440යි. right. එතකොට එතන ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක ලාභයට බලපානවා. ලාභය තියෙන්නේ 870යි. දහස් වලින් 870යි. දැන් මේක පොත් වලට හඳුනාගත්තා නම් වියදමක් මේ වියදම හඳුනාගෙන නැහැ. සුබ සාධන වියදම් ගිණුම වියදම හඳුනාගෙන නැතුව තමයි මේ ලාභය හොයලා තියෙන්නේ. වියදම හඳුනාගත්තා නම් ලාභය තවත් අඩු වෙනවා 1440කින්. එහෙනම් ලාභය අඩු කරනවා ළමයි. සේවක සුබ සාධන වියදම් 1440යි. හරි ළමයි. අපි ඩිස්ප්ලේ එකේ ඔය බ්ලර් වෙන එක නැත්තම් ඔටෝ ફોකස් වෙන ෆ්‍රීස් වෙන එක ඒක අපි ඊළඟ දවස් ඉඳන් ළමයි මම අනිත් ෆෝන් එක යූස් කරන්නම්. ඒතකොට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. right. හරි. 1440කින් අඩු වෙනවා. ඊළඟ එක බලන්න ළමයි මේක නියම ක්‍රමිතයකින් තමයි දීලා තියෙන්නේ. අපි බලමු අපිට හරි. මැසේජ් එකක් තියෙනවා බලමු.
හරි. ප්‍රශ්නයක් තියෙනවා ෆ්‍රීස් වෙනවා කියලා තියෙනවා. හරි පුතේ මං ඊළඟ දවසේ ඊළඟ අනිත් ෆෝන් එක යූස් කරන්න අද නෙමෙයි ඊළඟ දවසේ ඉඳන් මේක මට තාම settings වල පොඩි අවුලක් තියෙනවා බලමු. right. හරි ළමයි. දැන් බලන්න ඊළඟට තියෙන ගාන දෙවෙනි එක අපි දෙවෙනි එකට කමන්නේ දෙවෙනි එක ටිකක් පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. බ්‍රේක් එක අරගෙනම කරනවද කියන එක තමයි මම වැළුවේ. right. කමන්නේ. මොකද අපි ළමයි බ්‍රේක් එක අරගෙන කරමු. මොකද හේතුව මේකේ ව්‍යාපාරය විසින් නිෂ්පාදන යන්ත්‍රයක් ආනයනය කර ඇති අතර මේ සඳහා දරන ලද පහත වියදම් හඳුනා ගැනීම අපහසු වී ඇත. ළමයි සුදු මැලි වෙන එක ටිකක් වැඩි වගේ සර් එක තමයි. right. අරලම අද අපි පොඩ්ඩක් මැනේජ් කරගමු. ඊළඟ එකේදී අපි අනිවාර්යයෙන්ම අනිත් එක යූස් කරමු අනිත් ෆෝන් එක. right. මේ තින් ළමයි අලුතෙන් ගත්ත එක මොකක් හරි settings වල හදා ගන්න තියෙනවා. ඉතින් ළමයි මෙන්න මේ ගානේ බලන්න ප්‍රශ්නේ ඇවිල්ලා මේ ඇවිල්ලා ගැළපිලි වල තියෙන කේවල සාමි ව්‍යාපාරයකට සම්බන්ධව අරගෙන තින්නේ මේක හදන්න ප්‍රමිතය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. right. ප්‍රමිතය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේතනදී කියන්නේ ළමයි ස්ථාවරවත්කම් සම්බන්ධයෙන් දේපල පිරියත උපකරණ ප්‍රමිතයට අදාළ දේවල් එකක් තමයි ළමයි සුදුසු යන්ත්‍රයක් තෝරා ගැනීම සඳහා ව්‍යාපාරයේ කළමනාකාරීවරයා කරන ලද විදේශ සංචාරයේ වියදමට මොකද කරන්න කියන එක. right. මේ ව්‍යාපාරයේ විසින් නිෂ්පාදන යන්ත්‍රයක් ආනයනය කර ඇති අතර මේ සඳහා දරන ලද පහත වියදම් හඳුනා ගැනීම අපහසු වෙලා තියෙනවලු. සුදුසු යන්ත්‍රයක් තෝරා ගැනීම සඳහා ව්‍යාපාරයේ කළමනාකාරීවරයා කරන ලද විදේශ සංචාරයේ වියදම ලක්ෂ 2යිලු. යන්ත්‍රය සවිකිරීම සඳහා ස්ථානය සැකසීමේ වියදම ලක්ෂ 6යිලු. ඊට අමතරව දිනයක් කියනවා ළමයි 2019 6 දින සිට මෙම යන්ත්‍රය භාවිතා කිරීම ආරම්භ කරලා තියෙනවලු. right. ඊට පස්සේ කියනවා අදාළ යන්ත්‍රයේ ප්‍රධාන කොටස් දෙකකින් වන අතර අදාළ කොටස් දෙක පිරිවැය 1 හා සමානයි. මෙම කොටස් දෙක ජීව කාලය පිළිවෙලින් වසර 10යි 5යි. right. විදේශ සංචාර වියදම හා යන්ත්‍ර සවිකිරීමේ වියදම වර්ෂයේ වියදම් ලෙස කපා හැර ඇත. වියදමක් විදියට ඒක හඳුනාගෙන තියෙනවලු. ව්‍යාපාරය මෙම යන්ත්‍රයේ ඇති කොටස් දෙකේ ජීව කාලය පදනම් කරගෙන වෙන්වෙන්ව වර්ෂයේ ක්ෂය ගණනය කර ගිණුම් තබා තියෙනවලු. ළමයි හොඳම හොඳ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 16 LK16 වල දේපල පිරියත උපකරණ ප්‍රමිතය හොඳටම ඇප්ලයි වෙන අවස්ථාවක්. මම මේක කියන්නේ ළමයි මේ හැම පොයින්ට් එකක්ම වැදගත්. මම ප්‍රමිතය ඔයාලට කරද්දී මේවා හැම එකක්ම තර්කානුකූලව පැහැදිලි කරනවා. මෙතනදී පැහැදිලි කරනවා මෙතන මොකද ළමයි මේ හැම කරුණකම අපි මොනවාද කොයි විදියටද කරන්න ඕනේ කියලා ප්‍රමිතයේ තමයි පැහැදිලිව දෙන්නේ. ඉතින් ප්‍රමිතය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ළමයි මේ ගාන කරන්න මම ඔයාලට කියලා දෙනවා. නමුත් ඔයාලා අර ප්‍රමිත අර මේ තියරි එච්චර වැදගත් නැහැ කියලා හිතන අයට හොඳටම හිතන්න තියෙන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. හරි ළමයි. අපි මේක බ්‍රේක් එකෙන් පස්සේ පටන් ගමු. මේ ඊට පස්සේ ළමයි දැනට අපි මේ විදිහට ක්ලාස් එක කරගෙන යම් මම ඊළඟ දවසේ ඉඳන් මේක අපි සෙකන්ඩ් ඔප්ෂන් එකට යමු. right. අනේ මොනවාරි තියෙනවද ළමයි මාව දැනුවත් කරන්න නැත්නම් මම දන්නේ නැහැ. හරි ළමයි. එහෙනම් අපි දැන් 9:00 මාරයි 10ට ක්ලාස් එක පටන් ගමු.